අද දවසේදීත් අපි මේ සැඳෑ භාගයේදී උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට අවබෝධ කරගන්නට මේ භයානක සංසාරයෙන් අතමුදවන්නා වූ උතුම් වූ නිවන් මඟ හෙළි කරන්නට මේ මුණ ගැහිලා ඉන්නේ. උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොව පුරා පතුරවන්නටයි මේ හමු වීම. ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් පුංචි මතක් කිරීමක් කරන්නට කැමතියි. දැන් අපි පසුගිය සතියේ අදත් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ අස්සාද ආදීනව නිස්සරණ කියන මාතෘකාව. සමස්ත බුදුදහමේ හරය. සමස්ත බුදුදහම පදනම් වෙන්නේ ලෝක සත්‍යයට උතුමු තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ඒ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ වසර කෝටි ගානකට වතාවක් ලෝකෙ පහළ වෙන්නේ එබඳු උත්තමයේ මහා ශාස්ත්‍රවරයෙක් එයසම සමූ සාගෙන මේ ලෝක සත්‍යයක් ගැන දේශනා කරන්න. සත්‍යයට නිවනම හැර සැපයක් නොපනවමි කියලයි උන්වහන්සේ දේශනා කරන්න. ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ විශ්වය හා සමාන අවබෝධයකින් හෙබි සම කරන්නට කිසිවෙකුත් නැති තමන් වහන්සේගේම අවබෝධයට තමන් වහන්සේ පමණක් උපමාවන ඒ අසම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම අවබෝධය තුළින් තමයි අපට පෙන්වලා දෙන්නේ මේ විශ්වයේ ලද හැකි එකම සුවය සත්වයකට මේ සංසාර ගමන අවසන් කරලා ඒ ළඟා කරගන්න පුළුවන් එකම එක ඒ අමුක්ත සුවය නිවන බව. වෙන කිසිම සැපයක් මේ සසරේ අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ හැම සැපයක්ම සැපක් කියලා හිතුවට දුක් ගොඩක් වීම. සම්මුතික වශයෙන් ඕනම දෙයක් අපට ලෞකික කෝණයෙන් බලලා සැපක් කියලා අර්ථකථනය කරගන්න පුළුවන්කම තිබුණාට ඥාණයෙන් බැලුවහම ප්‍රඥාවෙන් බැලුවහම යථාර්ථය විනිවිද බැලුවහම හැම එකක්ම දුකක් බව තමයි පේන්නේ. ඒ නිසා ඒකයි උන්වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි කියලා. ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනා ලෝකේ දිහා බලන්නේ හැමතිස්සෙම හැඟීම් දැනීම් වලින් තමයි ලෝකයේ තේරුම් ගන්න. එදාට ඔහු රැවටෙනවා මේ ලෝකයේ මුලාවට. හැඟීමට කොටු වෙනවා. හැඟීමට කොටු වෙලා තමන්ගේම සිතේ වහලෙක් බවට පත් වෙලා ගුදුරක් බවට පත් වෙලා ඒ සිතේ මුලාව තුල ජීවත් වෙනවා. ඕක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. ඕක තමයි සංසාර ජීවිතය කියන්නේ. එහෙමනම් මෙන්න මේ යථාර්ථය නුවණින් දැකලා ඒ ලෝකයේ තුල නොපවතින ලෝකෝත්තර සුවය උරුම කරගන්න පුළුවන්කම ලැබෙනවා. තථාගතයන් වහන්සේගේ අමා ශ්‍රී සද්ධර්මයට කන් දුන්නාම අවබෝධ කරගත්තාම. එහෙනම් උන්වහන්සේ දේශනා කරන්නා උතුම් වූ ධර්මය ප්‍රධාන වශයෙන්ම ගත්තාම පරයය කිහිපයකින් දේශනා වෙනවා. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පරයය, පටිච්ච සමුප්පාද පරයය, ත්‍රිලක්ෂණ පරයය. කුමන පරයයෙන් දේශනා කළත් එකම ධර්මයක් තමයි දේශනා වෙන්නේ. පරයය විතරයි වෙනස්. ඒ කියන්නේ තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් අපට යමක් ගැන පැහැදිලි කරද්දී පුළුවන් විවිධාකාර පරයයන්ගෙන් පැහැදිලි කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් හඳ කියලා තියෙන ප්‍රපංචය. හඳ කියලා වස්තුවක් තියෙනවා. දැන් මේ හඳ ගැන අපට පුළුවන් ඕනනම් කලාව පැත්තෙන් විග්‍රහ කරන්න. විද්‍යාව පැත්තෙන් විග්‍රහ කරන්න. එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් එහි තියෙනා වූ ලක්ෂණ ගැන පැහැදිලි කරන්නා විද්‍යාවකින් හෝ ශාස්ත්‍රයකින් පැහැදිලි කරන්න. නක්ෂත්‍ර විද්‍යාවෙන් වගේ. එහෙම තියෙන එක එක පැති වලින් හඳ දිහා බලන්න පුළුවන් ක්‍රම. කොයි පැත්තෙන් බැලුවත් දකින්නේ හඳම තමයි. එක එක්කිනාට තේරෙන විදිහට තමයි ඒ ගැන විග්‍රහ වෙන්නේ. ඒ විදිහට අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ ලෝකෙට පහළ වුණාම ලෝකේ විවිධාකාර ඥාන දරන්නා වූ ඒ ඥානයේ යම් ධාරිතාවන් දරන්නා වූ පිරිස් තමයි මුණ ගැහෙන්නේ. හැමෝටම එකම දේ එකම විදිහට කිව්වට තේරෙන්නේ නැහැ.
ඒ නිසා එක එක පුද්ගලයාගේ ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව ඒ නානත්වයට ගැළපෙන අන්දමින් දේශනා වෙනවා. එතකොට තමයි විවිධ පරයයන් උතුම් වූ ධර්මයේ මුණ ගැහෙන්නේ අපට. ප්‍රධාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණ පටිසමුපාද පරයයන්ගෙන් දේශනා වෙන මේ ධර්මය තවත් නොයෙකුත් පරයයන්ගෙන් දේශනා වෙලා තියෙනවා. ආදිත්ත පරයය, සමචිත්ත පරයය, ධම්මදාස පරයය ආදී වශයෙන් තවත් ඕනෑතරම් පරයයන් තියෙනවා. ඒ හැම පරයයක් තුළින්ම දේශනා වෙන්නේ නිවන් මාර්ග. සිත දමනය කර ගැනීමේ මාර්ගය. සිත දමනය කිරීමයි මේ ධර්මයේ හරි. එහෙනම් අන්නේ සිත දමනය කරන්න සචිත්ත පරියෝදා සංසාරයේ පුරාම ලෝක සත්‍යයට උරුම නොවෙච්ච දේ සිත දමනය කර ගැනීමේ හැකියාව. දැන් මේ යම්කිසි අවබෝධයක් ඉන්නට ඕනේ. ඊට පස්සේ වැඩෙනවා. ඔබටම අත්දැකීම් ඇති. මුලින් එක සැරේ පැය ගණන් බණ අහන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මුල්ම කාලේ සිහි කරලා බලන්න බණ ඇහුවෙමනේ. ඊට පස්සේ ටික ටික කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනකොට ඒ අයගේ මඟ පෙන්වීම ඔස්සේ බණ අහන්න පටන් ගත්තා. මුලදි ඒත් අහගෙන ඉන්න බෑ ගොඩක් වෙලා. පොඩි වෙලාවක් විතරයි අහගෙන ඉන්න පුළුවන්. ටික ටික මේ අහගෙන ඉන්න පුළුවන් කාල පරාසය වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ මොකද්ද ඒකේ තේරුම? කුසලයේ වැඩෙන ඔබ තුල. ඒකෙවේ ඔබට පුළුවන්කම ලැබෙන හිත දමනය කරගන්න. ඒ නිසා ඔබ බණ අහගෙන ඉන්න එක දිගට. ওই විදිහට දිගටම යනකොට විනාඩි 10 15 පැය භාගෙ පැය 2 3 4 ඔහොම වැඩෙන්න ගත්ත කාලේ. ඒ කියන්නේ ඔබට පුළුවන් දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඔබේ හිත දමනය කරන් ඉන්න. ඒක තමයි ඔබ මේ දේශනාව අවසානයේ පෙන්නන්නේ. දැන් මේ භික්ෂුව මෙතන ඉඳගෙන මේ විදිහට බණ කියනවා වගේම මම දන්නවා ඔබත් ওই විදිහටම ඔතන ඉඳගෙන දිගටම අහගෙන ඉන්නවා බණ. එහෙම මේ අපේ පින්වතුන් ශ්‍රාවකයෝ අපට කියනවා. සමහර විට භික්ෂුව නැගිටලා ගියත් යම්කිසි අවස්ථාවකට මේ ශ්‍රාවක පින්වතුන් එහෙම යන්නේ නැතුව ඉන්න බව මම දන්නවා. එතකොට එච්චර කුසලයක් ඔබ තුළ වැඩිලා. ඔබ හිතන්නේ ඔය කුසලයට තක්ෂේරුවක් දෙන්න පුළුවන් කියලාද මේ විශ්වයේ කෙනෙක්ට? ඒ කියන්නේ ඔය කුසලය මෙබඳු ආනිසංස සහිත තත්වයක් කියලා කාට හරි පැහැදිලි කරන්න පුළුවන් කියලාද හිතන්නේ? ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසමසම මහා ප්‍රඥාවෙන් දැකලා උන්වහන්සේ විග්‍රහ කළොත් මිසක් වෙන කිසි කෙනෙක්ට කියන්න බැහැ ආනිසංසය තරම් අනන්ත අපරිමාණයි. මේ විශ්වයේ ලෝ සතුන්ට නැති එකම දේ කුසලයි. මොකද? හිත දමනය කර ගැනීම හැකියාව. ඒක තමයි නැතිම දේ. ජීවිතේ හැම කුසලයක්ම වර්ධනය කර ගන්නවා. කුසලතා සහතිකක් ගන්නවා, සම්මානක් ගන්නවා, රම්පදක්කමුත් ගන්නවා. නැති එකම කුසලතාව තමයි සිත දමනය කර ගැනීම කුසලතාව. ඒක නෑ. ඒ නිසා සාර අසංඛ කල්ප ලක්ෂයක් තිස්සේම අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් කිං කුසල ගවේෂී කුසලය මොකද්ද කියලා ගවේෂණය කළේ. ඒ ගවේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි උන්වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධ පදවියට පත් වෙලා අපට ඒ උතුම් කුසලයේ පෙන්වා දුන්නේ. දැන් අපි මේ කුසලය අනුගමනය කරන්නේ. ඒ කුසලය වඩන්නේ. බෞද්ධයෝ කියලා නමක් බෞද්ධය කියලා නමක් තියෙනවා. ලෝකේ පුරාම නන් විද බෞද්ධයෝ ඉන්නවා. බෞද්ධයෝ කිව්වහම සිංහල විතරක් නෙවෙයි. අනිකුත් ජාතීන් වලත් ඉන්නවා. අනිකුත් රටවල් වලත් ඉන්නවා. විවිධාකාර ජාතීන් වලට අයත් බෞද්ධයෝ. මේ ඔක්කොටම පොදුයි බෞද්ධය කියන්නේ. ජාතිය කුලමලේ මොකක් වුණා. බෞද්ධය කියන්නේ කාටද කියලා ඇහුවොත් විශේෂයෙන් අපි ගමුකෝ අපේ රටේ මේ සිංහල ධර්මද්වීපේ මේ උත්තරීතර ධර්මද්වීපේ මිනිස්සු සිංහල බෞද්ධයන් ආදි වශයෙන් පෙනී හිටිනා පිරිස මේ අයනේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම පිරිස කුමක් හේින්ද අසිරිමත් වූ ශාන්තිනායක මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේගෙන් ආශිර්වාද ලත් පිරිස. ඉතින් මේ මිනිස් ජාතිය උපදින්නේ නිවන් දකින්න. ඒ මිනිස්යාගෙන් ඇහුවොත් එහෙම කුසලය කියන්නේ මොකද්ද බෞද්ධය කියන්නේ කවුද කියලා උඩමින් බලනවා. දැන් මේ වර්තමානයේ මං කියන්නේ. ඒකට හේතුව මොකද? ඒ තරම බෞද්ධකම ඈත් වෙලා ජීවිතෙන් කුසලයේ ඈත් වෙලා. කුසලයේ මොකද්ද කියලා අහුවාම පින කියලා කියනවා. පින් කරන්න නම් බෞද්ධයෙක් වෙන්න ඕන. පින කියන්නේ සිද්ධ කරන යහපත් කටයුතු. ඉදනන්දති පෙච්ච නන්දති. තමන්ට අනුන්ට සතුටු වෙන්න පුළුවන්.
යමක් ඇත්නම් යමකින් තමන්ටත් සතුට අනුන්ට සතුට උදා වෙනවා නම් අන්න ඒ දෙයට පින කියනවා. ලෝකයේ සම්මතයේ වශයෙන් සම්මුතික වශයෙන් හොඳ දේවල් කියලා කියන්න පුළුවන්. නමුත් කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියලා කියන්නේ පිනට නෙවෙයි. කුසලයේ නිසා පින වැඩෙනවා. කුසලයේ කියන්නේ මෙන්න මේ චිත්තසංතානයේ පවතින රාග දේශ මොහ දුරු කරමින් මේ සිත දමනය කර ගැනීම හැකියාව. මොන කුසලයේ තිබුණත් වඩා නැම කුසලයේ නැතු. හැමදාමත් අපි පෙන්වලා දෙන ඔබට. දරුවන්ව පාසල් යවලා විවිධාකාර කුසලතා වර්ධනය කරගෙන සහතික මිටි ගණන් තියෙනවා ගෙදර. සම්මාන වහලෙත් එල්ලලා තියෙනවා බිත්ති පුරා. අල්මාරි වල පදක්කම් කුසලාන ඔක්කොම තියෙනවා. කුසලාන ඔය තියෙන කුසලතා වලින් ලැබිච්ච දේවල්. ඔයා මොනවා තිබුණත් මොකටද ඔය ඔක්කොම ටික සෝනගාවින් තියලා තමයි යන්නේ. රැස් කර ගන්න ඕන වඩව ගන්න ඕන එකම කුසලයට ජීවිතේ වටිනාකමක් දීපු නැති හිස් මිනිස්සු හිස් අතින් මෙරිලා ගිහිල්ලා හිස් සෝහනේ හැදපිලා ඉන්නවා. හිස් සංසාරෙම යන මේ අර්ථයෙන් ශූන්‍ය සසරේ ආත්මීය සාරයෙන් ශූන්‍ය සසරේ හිස් සතුන් හැටියට හිස් මිනිසුන් හැටියට ගමන් කරන හිස් සත්වයේ හැටියට මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයේ ඒ උතුම් කුසලයේ අවබෝධ කරගෙන කුසලයේ වඩව ගන්න අසමත් වුණොත් මතක තියාගන්න මේ ජීවිතයත් මේ භයානක සංසාරය තවත් එක හිස් ජීවිතයක් විතරයි. මේ බඳු හිස් ජීවිත කෝටි ප්‍රකෝටි ගණනින් ගත කරගෙන ගමනක් මේක. තුට්ටුවක් වටින්නේ නැති ජීවිතයක් ඒ ජීවිතේ. අදටත් මේ අමා ධර්මයට කන් දෙන්න හැකියාවක් නැත්නම් යම් මිනිසෙට ඒ මිනිහා තාමත් හිස් මිනිහෙක්. හිස් සත්ත්වෙක්, අඥානී, උල මොට්ටලේ, තක තීරුවේ. ඒ ජීවිතේ වටිනාකම දන්නේ නැති හිස් අඳ බාලේ. කවරෙක් වුණා තරාතින වැඩක් නැහැ. ඔහු මේ සම්මුතිය තුළ ඉහළින්ම වැජබෙන කෙනෙක් වෙන්න පුළුවන් දානයෙන් බලයෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් යනාදි වශයෙන් ලෝක විෂය තුළ. හැබැයි උතුම් ආර්ය විනය තුළ ඔහු හිස් බාලයෙක් විතරයි. හැබැයි ලෝක විෂය තුළ සම්මුතිය තුළ මහපාරේ හිඟා කන මිනිසෙක් ඉන්න පුළුවන් අමා ධර්මය අහන. එදා සවැත් නුවර හිටියා වගේ. දලිද්ද කියන සූත්‍රෙ පෙන්නලා තියෙන්නේ. සවැත් නුවර පාරේ සිංගමනේදී මිනිස්සු සෝවාන් වෙලා ඉඳලා තියෙනවා. තවත් කවර කතාවද? එතකොට ඒ පුද්ගලයා පවා කුසලයේ මොකද්ද කියලා අවබෝධ කරගන්න හිටියා. ලෝක විෂය තුළ අන්තිම දෙලින් දෙක් වුණත් ඔහු ආර්ය විනය තුළ මහා පොහොසතෙක් පොහෝ පිරිසිදු භාවය සත් පොහොසත් වචන දෙක. පිරිසිදු භාවයයි ශ්‍රද්ධාවයි එකට එකතු වුණාම පොහොසත් කෙනෙක් වෙනවා. කාමේ නම් වූ දුකම අල්ලාගෙන ඊටම බැහැගත්තාම දුකටපත් දුක්පත් කෙනෙක් වෙනවා. දුක්පත් කියන පදේ හැදෙන විසන්දි වෙලා. සංදි වෙලා. එතකොට එහෙනම් කාමී අල්ලාගෙන කාමීම බැහැගෙන ඉන්න අසත්පුරුෂයා ආර්ය විනය තුළ දුප්පතෙක්. කාමෙන් වෙන් වෙන හිත පිරිසිදු කරගන්න ශ්‍රද්ධාව වඩව ගන්න කෙනා ආර්ය විනය තුළ පොහොසතෙක්. පොහොසත් ඒ වචනයත් අතර සංදි වුණාම පොහොසත් කියලා එනවා. සත් කියන වචනේ සත් කියන එක සත් වශයෙන් සංදි වෙනවා. උච්චාරණයේ පහසුව පිණිස. එතකොට පින්වතුනි එහෙමනම් මේ දුප්පත් සහ පොහොසත් කියන එක ලෝක විෂය තුළ ධනෙන් බලයෙන් මැන්නට ආර්ය විනය තුලේ දුප්පත් පොහොසත් භාවය මනින්නේ ඥානෙන් බාල පඬිත සූත්‍රය. අන්න අසිරිමත් වූ මහා ශාස්ත්‍රඥයන් වහන්සේ අපට පෙන්වා දෙනවා. බාලයා කවුද පඬිතයා කවුද? බාලයා කියන්නේ අර දුප්පත් කෙනා, දුකටපත් කෙනා. පඬිතයා කියන්නේ අර පොහොසත් කෙනා. පිරිසුදු භාවය ශ්‍රද්ධාවක් තියෙන කෙනා. එහෙනම් මේ ලෝකේ සැප විඳින්නේ පොහොසතුන්ය, දුක් විඳින්නේ දුප්පතුන්ය. ඒ ආර්ය විනය තුල අර්ථකථනයට අනුව නම් මේ ලෝකේ සැප විඳින්නේ ප්‍රඥාවෙන් වැඩි දියුණු කුසලයේ වර්ධනය කරගත් සත්පුරුෂයාය. මේ ලෝකේ දුක් විඳින්නේ අකුසලයටම බර වෙච්ච ඥානෙ මොට කරගත් අසත්පුරුෂයාය. ඉතින් එහෙනම් ඔබම බලන්න මේ ලෝක විෂය තුල
ලෝකෙම ජනාධිපති වුණත් වැඩක් තියනවාද අඥානයෙන් නම් අකුසලයේ දෙන එකෙක් නම් ආර විනය තුල හිස් බාලයෙක් විතරයි. එවනම් මෙන්න මේ බාලකමින් මුදවල පඬිතකමට රැගෙන එන ධර්මය අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය එවනම් ඒ අසිරිමත් වූ ධම යමාමෑණි ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වනවා නන්විද පරියායෙන්. ඒ නන්විද පරියායෙම සමස්ත හරය වශයෙන් උන්වහන්සේ පෙන්වනවා අස්සාදාදීව නිස්සරණ. ලෝක සත්‍යය මේ සසරේ සැරිසරන්නේ මේ ආස්වාදය ආස්වාදය සැපක් කියලා හිතාගෙන. එතකන් සසරේ සැරිසරනවා. සසර කිව්වේ සංසාර කිව්වේ සංයෝජන අතර සැරිසරනවා. රාග දේශ මොහ අතර සැරිසරනවා. ඒ රාග දේශ මොහ අතර සැරිසැරීම තමයි සං අතර සැරිසැරීම තමයි සංසාරය කියන්නේ. ඒ රාග දේශ මොහ සාරයි කියන දෘෂ්ටියත් ඔහු තුළ තියෙනවා. එහෙනම් මේ රාග දේශ මොහ අතර සැරිසරන්නේ සසරේ සැරිසරන්නේ කවරෙක්ද? මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන ඒ අඥාන සත්‍යයයි අඥානයි කිව්වේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්මයේ දන්නේ නැහැ. දන්නේ නැති තාක්කල් දුක්ඛේ අඥානං දුක පිළිබඳ නොදන්නේ. ඔහු නොදන්නා වූ යථාර්ථය ආස්වාදය දුක වශයෙන් අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී ඇති බව. උන්වහන්සේ න්‍යායාත්මකව ආස්වාදයේ දුක බව අපට ඔප්පු කර පෙන්වා ඇති බව ඔහු දන්නේ. ඒ නිසා දුක්ඛේ අඥානං අඥානයි. ඒ අඥානී ආස්වාදය සැපයි කියලා හිතන තාක්කල් ඒ මුලාසහගත මානසිකත්වයේ හිතේ පවතින තාක්කල් ඒ හිතේ රාග දේශ මොහ උදා වෙනවා. සසර ගොඩ නැගිනවා. කර්ම භවයේ සකස් වෙලා සසර ගොඩ නැගිනවා. එහෙනම් මෙන්න මේ ආස්වාදේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් අමා ධර්මය අවබෝධ කරගෙන නුවණින් දැකීම තුළින් මොකද වෙන්නේ? මෙන්න මේ ආස්වාදයේ සැරිසැරීම නතර වෙන්න පටන් ගන්නවා. කුමක් හේින්ද ආස්වාදයේ පිළිබඳ චන්දරාගයේ ප්‍රහාණයටපත් වෙනවා. යෝ චන්දරාග විනෝ චන්දරාග පහාණං ඉදං නිස්සරණං. එතකොට ආස්වාදයේ සැරිසැරීම අවසන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර රාග දේශ මොහ නිරුද්ධ වෙනවා. රාග දේශ මොහ නිරුද්ධ වුණාම කර්ම භවය අවසන් වෙනවා. අන්න බෞද්ධයා බිහි වෙනවා. එහෙනම් අන්නේ රාග දේශ මොහ දුරු කර ගැනීම කුසලයයි. ඒ නිසා ලෝකෙ විද්‍යමාන වන්නා වූ සත්පුරුෂයා බෞද්ධයා. අන්නේ බෞද්ධයා නිවනටපත් වෙනවා. එහෙනම් ඒ තමයි අමා දහමේ යථාර්ථය. හරය. අන්නේ හරය මතු කරන්න තමයි අස්සාද ආදීනව නිස්සරණ කියන මේ මාතෘකාව අපි පසුගිය සතියේත් ඒ වගේම මේ සතියේ සාකච්ඡාවට ගන්න. ධර්ම දේශනා කරනකොට අපට අපේ අල්ප ඥාණයෙන් අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. හොඳට මතක තියාගන්න. සූවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ පහළ වෙන එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක. ඒ කියන්නේ අපේ ගෞතම ශාස්ත්‍රූවර මහා ඒ අසම සම්මු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සෙවණිත් සූවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ පහළ වෙනවා. 1.140 වැඩි කිරීම 4 වැඩි කිරීම 24 1.140ක් යන අසංඛ්‍යයකට දක්වන සංඛ්‍යාව අසංඛ්‍යය කියන සංඛ්‍යාවේ තියෙන බිංදු ගාන 1.140 1.140 වැඩි කරන්න උන 24. එතකොට එනවා එක බුද්ධාන්තරයක පහළ වෙන බුද්ධ ශ්‍රාවකයවත් නිවන් දකින්නා වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ සංඛ්‍යාව. එහෙනම් ඔබම කල්පනා කරන්න. මේ භික්ෂූන් වන අපත් මේ ධර්මයට කන් දෙන ඔබත් අප ඔක්කොම මේ සූවිසි අසංඛ්‍යක් අතර ඉන්නේ. අපෝ පේන්නේ නැහැ. අල්ප මාත්‍ර ඥානයකින් ධර්මය විග්‍රහ කරන්න. මහා ඥාන කියලා හිතන්න එපා. අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසම සම නුවණින් ලෝකයාට හෙළි කළ පෙන්වා දීපු ඒ අමා ධර්මය අපට දේශනා කරන්න වෙන්නේ කවරෙක් හෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වන පිරිස මේ ධර්මයේ කරුණාවෙන් කල්යාණ මිත්‍රයන්සේ ලෝකයාට හෙළි කරලා දෙන්නේ අල්ප ඥානයකින්. අල්ප ඥානයකින්. ඒ ඥානි අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන විශ්වය පාමුල දුහවිල්ලක් විතරයි. ඉතින් ඒ නිසා පින්වතුනි තථාගතයන් වහන්සේ හෙළි කරන අසම සමූහ ධම කිසිම ශ්‍රාවකයෙට පුළුවන් කමක් නැහැ සාකල්යෙන් පරිපූර්ණ ආකාරයෙන් දේශනා කරන්න. යන්තම් හරි අපේ ශාසනයේ බඳු උත්තමයෙක් හිටියනම් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ශාස්ත්‍රූවරයන්න් වහන්සේගේ ඒ දේශනාවට යම්තාක් දුරකට ලං වෙච්ච
බුදු පියාණන් වහන්සේගේ වචනින් උන්වහන්සේ හඳුන්වනවා මහාන ධම්සක් පැවතුම් සූත්‍රයත් මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේට ආසන්නින් ප්‍රවර්තනය කරන්න පුළුවන් එකම කෙනා මාගේ අවරස පුත්‍ර සාරිපුත්‍රයන් වහන්සේ පමණයි කියලා. ඒ තමයි අපේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේ මහා සාරිපුත්‍රයන් වහන්සේ. උන්වහන්සේට පමණයි පුළුවන් වුණේ ධර්මය ආසන්නින් හරි දේශනා කරන්න. සත්‍ය විභංගාදී සූත්‍ර තුලින් සම්මා දිට්ඨිය ආදී. එතනින් මෙහායින් ඔක්කොම ශ්‍රාවකයෝ ඉතාම අල්ප වශයෙන් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. හැබැයි විශ්වය කියන්නේ ඒ අල්ප විග්‍රහය වුණත් ප්‍රමාණවත් නිවන් දකින්න. සමස්ත 84000ක් ධර්මස්කන්ධයම දකින්න උවමනාවක් නැහැ. මොකද එහෙම දකින්නවා නම් ප ဋ ාණ ප්‍රකරණ දක්වා විග්‍රහ වෙන්න ඕන. එහෙම විග්‍රහ කරන්න පුළුවන් සමතෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ නැවත. අසරිමත් වූ මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය හැර. ඒ ශාසනයේ අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේට විතරයි පුළුවන් වෙන්නේ නැවත ශාස්ත්‍රවරයෙක් විසින් දේශනා කරන්නා වූ ධර්මයේ ශ්‍රාවකෙක් විසින් මනාකොට දේශනා කරන්නේද ඒ ගෞරවය ලබන්න. වෙන කිසිම කෙනෙක් පහළ වෙන්නේ නැහැ නැවත අභිධර්මයේ ආකාරයෙන් දේශනා කරන්න. ඒ නිසා අපට පුළුවන් කමක් නැහැ කවදාවත් මේ අතහ ධර්මයේ සාකල්යෙන්ම දේශනා කරන්න. හැකි පමණ නිවැරදිව ඒ ධර්මයේ පිහිටාගෙන දේශනා කරනවා හැරෙන්නට කිසිම භික්ෂුවකගෙන් භික්ෂුණියකගෙන් උපාසක උපාසිකාවකගෙන් අපට පූර්ණ ධර්මයක් ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ එපරිද්දෙන්ම අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අස අවබෝධ කරගන්න ප්‍රමාණය ඇති නිවන් දකින්න. නමුත් බොහෝ විට ඔබ දැකලා ඇති මිනිස්සු මේ ධර්මයට එහා ගිහිලා දැනුම හොයන පිරිසක් ඉන්නවා. ඒ අය සතුටු වෙන්නේ දැනුම ලැබලා මිසක් අවබෝධයෙන් නෙවෙයි. මේ භයංකාර සංසාර ගමනින් වහා අත මිදෙන්නට කටයුතු කිරීම පැත්තකින් තියලා දැනුම ඔස්සේ ලෝහ බඳින පිරිසක් ඉන්නවා. ඒ අය නිවරණේ හොයන්නේ අය හොයන්නේ ඇවිලීම. ඒ දැනුම නිසා මේ අය ගැටි ගැටි යනවා. ඒ බඳු පිරිස් මේ දහම් සාකච්ඡාවටත් එන්න පුළුවන්. අන්‍ය අයට මම මේ කල් තියාන තුරෙන් ගෙවුවා. දැනුම හොයාගෙන ඉන්න එපා අපේ ලෞතුරු සුවයට අරණට. ඔබ අවබෝධයේ සොයන කෙනෙක් නම් ඔබට සාකල්යෙන් විවෘතයි මේ උතුම් දහම් සාකච්ඡාව. දැනුම හොයනවා නම් ඔබට ඕනෑ තරම් අන්න තියෙන පොත් 57ක් ත්‍රිපිටකය. කැමැති පරිද්දෙන් කියව ගන්න පුළුවන්. ඒක හොඳට තෝරගන්න ඕන. මේ භයානක සංසාරේ තව දුරටත් සැරිසරනවද? තව තවත් අනවශ්‍ය දේවල් ගවේෂණය කරමින් කාලය කනවද නැද්ද කියලා. ඒ නිසා මට හිතුණා අද මූලික දේශනාවට රසවත් සහ අර්ථවත් කතා පුවතක් ඔබට සිහිපත් කරලා දෙන්න. ඒ කතා පුවතට පෙර නැවත සිහිපත් කරන්න ඕනේ අස්සාද ආදීනව නිස්සරණ ගැන දීපු දහම් පත්‍රිකාවේ ගිය සැරේ පොන්චි අතපසුවීම් කිහිපයක් තිබුණා. ඒකට හේතුව උනේ ඊටාම කෙටි කාලයක් ඇතුළත ඒ දහම් පත්‍රිකාව හදලා ඔබට දෙන්න උත්සාහ ගත්තේ. ඒ උත්සාහයයි ඒ අතපසුවීම් වලට හේතුුනේ කාලේ ප්‍රමාණවත් වුණේ නැහැ. නිසා ඉක්මනින් ඒ දහම් පත්‍රිකාව ඔබේ අතට පත් කරන්න උවමනාවයි තිබුණේ. මොකද කොයි ආකාරයෙන් හරි ඔබ සොයන ධර්මය ඔබට ළඟා කරලා දීමේ අරමුණ නිසා. නමුත් ඒ සීමිත කාලයක් තුළ මේ පත්‍රිකාව හදන්න වෙච්ච නිසා පුංචි අතපසුවීම් කිහිපයක් සිද්ධ වෙලා තිබුණා. ඒ සියල්ල නිවැරදි කරලා ඒ වගේම තවත් වැදගත් දහම් කාරණා කිහිපයක් එකතු කරලා නැවත සංස්කරණය කරපු දහම් පත්‍රිකාව අපි දිල්හාන් මහත්මයාට ලබා දීලා තියෙනවා. එතුමා ඒ සඳහන් කරපු ආකාරයෙන් ඔබට ඒ දහම් පත්‍රිකාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක සපයයි. ඒ අවශ්‍ය විස්තරය ලබා දෙවි. ඒ දහම් පත්‍රිකාවේ ගිය සැරේ පත්‍රිකාවේ නැති තවත් කොටසක් එකතු වුණා අසුභය පිළිබඳව. අසුභය ආකාර දෙකකින් ආස්වාදයේ අසුභය සහ මේ ශාරීරික අසුභය දකින්න ආකාරය පිළිබඳ යම් සංක්ෂිප්ත විස්තරයක් එහි ඇතුළත් වෙනවා. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ අස්සාද ආදීනව නිස්සරණ දහම් න්‍යාය හොඳින් අවබෝධ කරා නිස්සරණයේ පිණිස මේ ආස්වාදයේ ආදීනව කෙසේ දැකිය යුතුද කියන ඒ අවබෝධය ළඟා කරගන්නට මේ දහම් පත්‍රිකාව මනාකොට පරිශීලනය කිරීමෙන් අනිච්ච ලක්ෂණ 9ක් දුක්ඛ ලක්ෂණ 25ක් අනාත්ම ලක්ෂණ 6ක් වශයෙන්
40 ආකාරයකට ඒ ආදීනව දකින්න ඕන විදිහ පැහැදිලි කරලා ඇති සූත්‍ර දේශනාවලින් උපුටාගත් දහම් කරුණුත් එක්ක මුලින්ම දීපු දහම් පත්‍රිකාවට වඩා සාරගර්භ වෙච්ච විස්තරයක් ආදීනව දැකීම පිළිබඳ එහෙම නැත්නම් ඒ විදර්ශනා ඥානය අවදි කර ගැනීම පිළිබඳව ඔබට සපයලා ඇති මේ දහම් පත්‍රිකාව. ඒ වගේම තමයි අසුබ අනුපස්සනා අසුභානුස්සතිය වඩන ආකාරය පිළිබඳවත් එහි යම්කිසි විස්තරාත්මක සටහනක් ඇති. මෙන්න මේ හැම දෙයක්ම හොඳින් පරිශීලනය කරලා මේ භයානක සංසාර ගමනින් නික්මෙන්න උත්සාහ ගන්න. අනවශ්‍ය දේවල් හොයන්නේ නැතුව. Tamanට මේ නිවන් මඟ වඩා පූර්ණේ කරගන්නට අවශ්‍ය දහම් කාරණා හැර ලෝකයේ ගැන හොයන්න එහෙම නැත්නම් නිවනට ඍජුව අදාළ නොවන කාරණා පස්සේ ලුහු බඳින්න කිසිවෙක් උත්සාහ ගන්න එපා. ඒ බඳු පිරිස ඉන්නවා නම් ඒ අයට අපි තාම කරුණාවෙන් සිහිපත් කරනවා ඔබ කැමති තැනක් ලුහු බැඳගෙන යන්න. මේ දහම් සාකච්ඡාව ඔබට නොවේ. ලෝතුරු වර්ණ වෙන් වෙන්නේ ලෝතුරු සොය මේ ජීවිතේදීම ළඟා කරගෙන මේ નિසරු සසර දුකෙන් මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යථාබෝධයෙන් දකිමින් යථා ඥානෙන් දකිමින් යථාර්ථය අවබෝධ කරගෙන මේ භයංකාර සංසාර දුක සදාටම අවසන් කරන්නට වැරදරන සත්පුරුෂයන්ට මිස තව සංසාරේ තැත් ගැහෙන්න බලාපොරොත්තු වෙන අයට එහෙම නෙවෙයි. ඒ නිසා ඒ අයට වෙන ඕනෑ තරම් සාකච්ඡා හොයා ගන්න පුළුවන් මේ ලෝතුරු වරණ හොදෙක්ම මේ භයානක සසරින් අත මිදෙන්නට වැරවැයම් දරන්නා වූ ඥානවන්ත සත්පුරුෂයන්ට පමණයි. මොකද ඒකට හේතුව මේ ධර්මයේ දේශනා කරන මේ වික්ෂුවටවත් මේ ධර්ම දේශනාව සංවිධානය කරන මේ අපේ කිසිම පින්වතෙක්ටවත් අමතර වෙන බලාපොරොත්තු නැහැ. එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ තමයි හැකි ඉක්මනින් අප්‍රමාදීව නිවන් මාර්ග වඩා පූර්ණ කරගෙන මේ භයානක සසරෙන් අත මිදීම. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි මේ සියලුම දෙනා එක රාශි වෙලා ඉන්නේ. ඒ පිළිබඳව සිහිපත් කරලා දෙන්නට ඕන. ඉද වස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු ඉතිබාලෝ විචින්තේති අන්තරායන් නබුජ්ජති. ධම්මපදේන ගාථාවක්. දඹදිව එදා හිටියා මහා සාර සිටුවරු මහ වෙලෙන්දු. සිටුවරු කියන්නේ මහා වෙලෙන්දු. ඒ අය කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබිච්ච මහා ධනවන්තයෝ. ඒ අතර හිටියා බරණැස් නුවර මහා ධනවතෙක් ධනවර්ධන සිටුතුමා. මහා ධන වෙලෙන්දා කියලා එතුමා නම් කළේ. ඒ තරම් ධනෙ තිබුණා. සිරුර පුරාම රත්තරම් පැලඳගෙන හිටපු මහා ධනවතෙක්. ආඩම්බරයෙන් ධනෙම රැස් කරපු ධනෙ නිසා උද්දාමයට මානයට පත් වෙච්ච මහා ධන වෙලෙන්දා ධනවර්ධන සිටුතුමා. මෙතුමාගේ වෙළඳාම වුණේ කසීසලු. කසීසලු බරණාසි සලු. බරණාසි කසීසලු කියන්නේ මෙල අධිකම වස්ත්‍රයක්. අදටත් දඹදිව අදටත් ඉන්දියාවේ බරණාසි කසීසලු අලෙවි කරන්න තියෙනවා. එතකොට ඒ බරණාසි කසීසලු තමයි ඒ කාලේ රජවරු සිටුවරු පැලැන්දේ. මොකද ඒක සාමාන්‍යයෙන් දුගී පවුල්වල මිනිසයන්ට ඒ සලුවක් මිලදී ගන්න හැකියාවක් තිබුණේ නැහැ. තරම් මිල අධිකයි. එතකොට මහා රජවරු මහා සිටුවරු තමන්ගේ වස්ත්‍ර පිණිස තෝරගත්තේ මේ බරණාසි කසීසලු. එතකොට ඔබ හිතන්න කෙබඳු වෙලෙන්දෙක්ද කියලා. දැන් අද ගත්තොත් ඔබ දකිනවා රට පුරාම ඒ වගේම ලෝකේ විවිධාකාර මිල අධික ඇඳුම් අලෙවි කරන ආයතන තියෙනවා. ඒවා කොයිතරම් ධනයක් උපයනවද කොයිතරම් ධනපතියෝද කියලා ඔබට පේනවා. හැබැයි ඔබ දැකලා තියෙනවා ඒ ඇඳුම් කඩවල් වල එහෙම නැත්නම් මේ වස්ත්‍ර අලෙවි කරන වෙලින්දු සාමාන්‍ය මේ දුගී මගී මට්ටම එහෙම නැත්නම් මේ මධ්‍යම පාන්තික පිරිසටත් ඔවුන්ගේ ඒ සාප්පු වල ඇඳුම් තියෙනවා. හැබැයි මේ වෙලෙන්ද ගාව තිබුණේ
රජවරුන්ට සිටුවරුන්ට මහා ධනපතියන්ට විතරයි මේ වස්ත්‍ර. ඒ අයට අලෙවි කරන වස්ත්‍ර විතරයි තිබුණේ. ඒ කියන්නේ අද මෙන්න මේ වගේ වෙලින්දෙක් කියලා පෙන්වන්න බැරි තරම් ධනයක් තිබිච්ච කෙනෙක්. මේ සිටුවරයා හිටියේ බරණාසි නුවර. ඒ කාලේ තිබිලා තියෙනවා සවැත් නුවර මහා සැනකෙලියක් ඇසල සැනකෙලිය කියලා. ඇසල මාසෙදී ආරම්භ වෙලා මාස 3ක් පුරා මේ සැනකෙලිය තිබිලා තියෙනවා. මහා සැනකෙලියක්. මාස 3ක් පුරා. මේ මාස 3ක සැනකෙලිය පුරා විවිධාකාර භාණ්ඩ අලෙවි කරන වෙලෙන්දෝ සවැත් නුවරට ළඟා වෙනවා. දඹදිව නන්දේසේ ඉඳලා වෙලෙන්දෝ 100,000 ගාණක් ඒ කාලය තුල සවැත් නුවරට එනවා. ඉතින් මෙන්න මේ මහදන වෙලෙන්දත් තමන්ගේ වෙළදාම් පිටිස සවැත් නුවරට එනවා මේ කාලෙදී. ඔහු බරණාසි නුවර ඉඳලා මාස 3ක් ගෑල් වලින් එනවා. මාස 3ක් තිස්සේ සවැත් නුවරට. බරණාසි සලු කසී සලු පුරවපු ගෑල් 500,000 උන්නොහම අරගෙන විශාල පිරිවරක් එක්ක මේ මහදන වෙලෙන්දා එනවා සවැත් නුවරට. පුරුදු පරිදි මේ වතාවෙත් ආවා. මාස 3ක් පුරා බරණැස් නුවර ඉඳලා සවැත් නුවරට ගෑල් මගින් ආවා. සවැත් නුවරට එතර වෙන්න තියෙනවා ගඟක්. සවැත් නුවර ආසන්න ගඟක් තියෙනවා අචිරවතී ගංගාව. මේ අචිරවතී ගංගාව ගාවට එනකොට එදා දවසේ ගඟේ වතුර ටිකක් වැඩි. ඒ නිසා ගොනුන්ට ගඟෙන් එතර වෙන්න හැකියාවක් නැති නිසා මාස 3ක් පුරා ඇවිල්ලා නගරෙට ඇතුළෙන් ඔන්න මෙන්න තියෙද්දි ඔහුගේ ගමන වැළකීලා ඔහුට සිද්ධ වුණා ඒ සවැත් නුවර අචිරවතී ගංගාවේ නිම්නේ ලැබුම් ගන්න එක රැයකට. හෙට දවසේ වතුර අඩු වෙයි. එතකොට අපි හෙට මෙයින් ඒගොඩ වෙලා ගිහිල්ලා අපේ සවැත් නුවර ඇසල සැනකෙලියට යමු. දැන් ඇසල සැනකෙලිය ආරම්භ වෙලා. දැන් මේ පුද්ගලයාට මේ මහදන වෙලෙන්දාට ඉවසුම් නැහැ තමන්ගේ වෙළඳාම සිද්ධ කරගන්නකම්. ධනෙන් ආඩ්‍ය පුද්ගලෙක් ධනෙ වැඩි වෙන්න අභිජ්ජාව වැඩි වෙනවා. අධික ලෝභය වැඩි වෙනවා. පුංචි කඩයක් කරගෙන ජීවිකා උපයාගෙන ඉන්න මිනිසෙට අවස්ථාව ලැබුණොත් ඊට වඩා පොඩ්ඩක් කඩේ ලොකු කරගන්න. ඒ මිනිසයා බලන මේ කඩේ තට්ටු දෙකක් කරගන්න. තට්ටු 3ක්. ඊට පස්සේ වලාකුළු ගානට එනකන් තට්ටු ගැහුවට පස්සේ තවත් හදන්න තැනක් නැති නිසා ඊට පස්සේ රටේම තියෙන ගහක් ගලක් ගානේ පඳුරක් ගානේ සාප්පු දාන්න ඕන. මොකක්ද මේ පෙන්වන්නේ? ලෝභය තර වෙලා අධික ලෝභය අභිජ්ජාව එන්න වැඩෙනවා. අන්තිමට හිතෙනවා මුළු පෘථුවියම තියෙන සල්ලි ටික ගොඩ ගහගෙන මගේ කිව්වත් ඒත් මදි කියලා. අරජ්‍යක සූත්‍රයේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පවිතු මාරයට කිව්වේ පවිතු මාරය තථාගතයන් වහන්සේගේ අභිඥා බලයෙන් අවශ්‍ය නම් පුළුවන් අර ඈත තියෙන රත්තරන් අර කන්ද රත්තරන් කරන්න. හැබැයි මේ ලෝක සත්‍යයේ තෘෂ්ණාවේ නිමක් නැහැ. ඒ නිසා ওই කන්ද නෙමෙයි කඳු යායම රත්තරන් කරත් ලෝක සත්‍යයේ තෘෂ්ණාවේ කෙලවරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. තෘප්තියකටපත් වෙන්නේ නැහැ. අතිත්තෝ සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ ලෝකයා කියලා. ඒ වගේ දැඩි ලෝභසිතක් තමයි තිබුණේ මේ ධනවර්ධන එහෙම නැත්නම් මේ මහදන වෙලෙන්දාටත්. මහදන සිටුවරයා මහදන වෙලෙන්දා සල්ලි ගොඩ ගහන්නම තමයි බලාගෙන හිටියේ. කොහොම හරි වා ගන්න ඕන. සල්ලිම තමයි ඕන. සල්ලි තමයි ජීවිතය කියලා හිතන් හිටියේ මේ මහදන වෙලෙන්දා. ඔහොම හිතාගෙන ඉතින් දැන් අචිරවතී ගංගාවේ නිම්නේට වෙලා බලන් ඉන්න වතුර අඩු වෙනකම්. එක දවසක් ගත වුණා නෑ වතුර අඩු වෙන්නේ. දෙවෙනි දවසක් ගත වුණා ඒත් වතුර අඩු වුණේ නැහැ. තුන්වෙනි දවසක් ගත වුණා. දැන් වෙලෙන්දා කල්පනා කරනවා කමන්නේ තව තියෙනවනේ මාස 3ක්ම තියෙනවා. ඒ නිසා ඔය දවස් දෙකක් එහා මෙහා වුණාට කමන්නේ නැහැ කියලා හිටියා. ඔහොම සතියක් ගියා දෙකක් ගියා සති 3ක් ගිහිල්ලා මාසයක්ම ගත වුණා. ඒකට වෙන්න විදිහක් නැහැ. තාම ගඟේ වතුර වැඩි. ගොනුන්ට ඒකට වෙන්න තරම් පහසුවක් නැහැ ගඟේ වතුර වැඩි. ඊට පස්සේ කල්පනා කරා මොකද වෙන්නේ? තව මාස දෙකක් තියෙනවා කමන්නේ. ඔන්න ඔය ඉන්නවා. ආපු එකේ දැන් කොහොම හරි වෙළඳාම කරගෙන යන්න ඕන. තව මාස දෙකක් තියෙනවා. මාසයක් ගියාට කමන්නේ. කොහොම ඉන්නකොට අර විදිහටම දවස ගත වෙලා දෙවෙනි මාසෙත් ගත වුණා. අහු කල්පනා කරා මොකද්ද? දැන් තව එක මාසයක් තියෙනවා.
මාස 3ක සැනකෙලියන්නේ. කමන්නේ. දැන් ආපේක හිස අතින් යන්න බෑ. අපි ඉවසලිමු. ඊළඟ මාසේ හරි අපි වෙළඳාම කරගමු කියලා හිටියා. තුන්වෙනි මාසෙත් දවස් ගත වෙලා තුන්වෙනි මාසෙත් ගෙවිලා ගියා. හරියටම මාස 3 ඉවර වෙච්ච ගමන් ගඟේ වතුර බැස්සා. ඊට පස්සේ කල්පනා කරා දැන් මොකද කරන්නේ? දැන් සැනකෙලිය නම් ඉවර ඇති. ඒ කෝකටත් ගිහින් බලමු. ආපු එකේ මෙච්චර දුර ඇවිල්ලා හිස් අතින් යන්න බෑනේ කියලා සවැත් නුවරට ඔහු තමන්ගේ පිරිසත් එක්ක ළඟා වෙනකොට සැනකෙලිය අවසන් වෙලා හිස් කඩසාපු තමයි දකින්න ලැබුණේ. දැන් මේ මහදන වෙලෙන්ද කල්පනා කරා දැන් මොකද කරන්නේ? දැන් ආපහු හිස් අතින් යනවාද බර්ණැස් නුවරට? ආයි යන්න යනවා මාස 3ක් එහෙට. ආයි එහෙ ඉඳලා ඊළඟ ඇසල සැනකෙලියට එන්න ආයි මාස 3ක් යනවා. එතකොට නිකරුණේ ගමනට විතරක් මාස 6ක් යනවා. ආපහු. දැන් ඇවිල්ලා ඉන්නේ සවැත් නුවරට. ඒ නිසා දැන් මොකද කරන්න ඕන? දැන් මාස 3ක් ආපහු බර්ණාසියට යන්නත් බර්ණාසිය ඉඳලා නැවත මාස 3ක් සවැත් නුවරට එන්නත් විශාල කාලයක් මාස 6ක් ගත වෙනවා. ඒ වගේම මහ ශ්‍රමයක් ගත වෙනවා. ශ්‍රමයක් වැය වෙනවා. විශාල මුදලක් වැය වෙනවා. ලොකු වෙහෙසක් විතරයි. තේරුමක් නැති වැඩක්. ඒ නිසා කොහොමත් මාස 6ක් ගමනට යනවනේ. එතකොට අපිට තව මාස 6යිනේ. දැනටම මාස 3ක් ගත වෙලා ඉවරයි. තව එතකොට මාස 3යි ඉන්න ඕන. අමතරේ වැඩිපුර කාලයක් ගෙවුණා. ඒ නිසා ඌ ගණන් හදලා බැලුවා. වෙලෙන්දෙක්නේ. වෙලෙන්ද සතේට ගණන් හදලා බලනවා. ගණන් හදලා බැලුවා. එතකොට ලාභයි මොකද්ද? ගිහින් එනවට වඩා ආපහු මෙහෙන් ඉඩම් කෑල්ලක් අරගෙන මෙහෙට වෙලා ඉඳගෙන තමන්ගේ ඒ කම්කරුවොත් එක්ක ඉන්නේ. ඒ අයටත් කියලා ඒ අවශ්‍ය කරන ඇඳුම් කළමනා තවදුරටත් නිර්මාණය කරමින් ඒ ඇඳුම් ද්‍රව්‍ය තවත් නිර්මාණය කරමින් වස්ත්‍ර සකස් කරමින් මෙහෙට වෙලා ඊළඟ අවුරුද්දේ ඇසළ සැනකෙළිය වෙලා ඇසළ සැනකෙළිය වෙනකන් ඉන්න එක ලාභයි කියලා ගණන් හදලා ඔහු මොකද කරේ? යම්කිසි භූමියක් මිලදී අරගෙන තමන්ගේ පිරිසත් එක්ක එහි නතර වුණා. දැන් ඔහු ගණන් බැලුවේ ඊළඟ අවුරුද්දේ මෙහෙම එන්න යන වියදමත් එක්ක බැලුවාම මෙහෙම නවාතයන් අරගෙන ඉන්න එක ලාභයි කියලා නතර වුණා. නතර වෙලා දැන් ඉතින් ඉන්න ඇඟ පුරාම රත්තරන් පොරවගෙන ඇඟිලි 10ට මුදු දාගෙන ඔහොම ඉන්නවා මහා ධන සිටුවරයා මහා ධන වෙලෙන්ද. කිසි කෙනෙක් ගණන් ගන්නෙත් නැහැ. මොකද ඒ තරම් ධනෙන්නේ. ධනෙ වැඩි වෙන්න මානයත් වැඩි වෙනවා. හැමෝගෙම නෙමෙයි බහුතරයකදී. ඉතින් එතකොට මොකද වෙන්නේ? කිසි කෙනෙක් ගණන් ගන්නෑ. මානෝ මක්කටෝ හෝති අතිමානෝ කුක්කුරෝ. මානෙන් යුක්ත පුද්ගලයා වඳුරෙක් වෙන්නේ. අතිමානෙ බලවත් වූ මානෙ කුක්කුරෝ බල්ලෙක් කරනවා. ඔය දැකලා තිබු පාරවල් ගානේ බල්ලෝ ඉන්න ඕන තරම්. කවුද ඔය? අතිමානෙන් හිටපු පිරිස. ඒ කියන්නේ ඒ කාන්දෙන් පෙර භවවල මහා ධනවතුන් ඔය අද බල්ලෝ වෙලා ඉන්නේ. ඔබම අහලා තියෙනව නේද ආනන්ද සිටුවරයා කතාව? ආනන්ද සිටුවරයාත් බල්ලෙක් වුණේ. මහා සිටුවරේ 160 කෙලක් ධනිය තිබුණා. මැරිච්ච ගමන් බල්ලෙක් වුණේ. අතිමානෙන් හිටියේ. කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. කිසි කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ. හැමෝම හිතුවේ තමන්ගේ අතපල්ලෙන් වැටිලා ඉන්නේ කියලා. තමන්ගේ අතපල්ලෙන් වැටිලා කියලා හිතාගෙන තමයි ලෝකයට ගැරහුවේ. ලෝකයට සැලකුවේ. කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ තමන්ට ධනිය තියෙනවා කියලා. අන්තිමට උනේ මොකද්ද? අතිමානු කුක්කුරෝ. ඒ අතිමානිය මොහොව බල්ලෙක් කර දැම්මකෝ ඉන්නේ. කිසි කෙනෙකුව ගණන් ගන්න. බල්ලෙක් තරමට ගණන් ගන්න නැහැ කියලා නික්කීමටත් කියනවා. කෙනෙක් බල්ලව කවුරුවක් ගණන් ගන්න. දැක්ක නේද මානෙ ප්‍රතිඵලයි. දැන් එතකොට මෙන්න මේ වගේ මානයක් තිබුණා. ධනවර්ධන වෙලෙන්දටත් එහෙම නැත්නම් මහ ධන වෙලෙන්දටත්. දැන් ඒ නිසා මොකද වුනේ? මේ වෙලෙන්ද බුදු පියාණන් වහන්සේ දැක්කත් ගණන් ගත්තේ නේ. දවසක් ඉන්නවා තමන්ගේ කදෝර ඉස්සරහා පුටුවක වාඩි වෙලා අතවැසියන්ගෙන් අත්පහ මෙහෙවර ලැබමින්. ඔහොම ඉන්නකොට අසිරිමත් වූ ශාන්තිනායක මහා කාරුණිකයන් වහන්සේ ওই ස්ථානෙන් වඩිනවා. නිකන් නෙවෙයි වඩින්නේ. ඒ අසිරිමත් වූ මහා කරුණා සමාපatti දැල එළලා ඒ දැලට අහු වුණා මේ කුඩා මත්ස්‍යයා. මේ මහදන වෙලෙන්දා. උන්වහන්සේ නිහඬවම ආනන්ද හාමුදුරුවොත් එක්ක ස්ථානෙන් වඩිනවා. වඩිනකොට මහදන වෙලෙන්දා පුටුවට වෙලා ගණන් හදමින් ඉන්නවා මානසික.
ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද මේ ලෝකේ ඇතම් හිස් පුරුෂයෝ ඉන්නවා. සතියකින් ජීවිතාන්තරායක් තියාගෙන අවුරුද්දකට පස්සේන ලාභය ගණන් බලනවා කියලා. මේක කිව්ව ගමන් දන්නවා ආනන්ද හාමුදුරුවෝ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිකරුණේ වචනයක් පිට වෙන්නේ නැහැ කියලා. දැනගත්තා ඒ කාන්තේම අර වෙලෙන්ද ගැන තමයි මේ කිව්වේ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ටත් ඒ කරුණාව හටගත්තා. දැන් බුදු පියාණන් වහන්සේ දෙන්න කියලා ඒ කතාව කිව්වනම් ධනවර්ධන සිටුතුමා ඕක ගණන් ගන්නේ ඕකේ තියෙන මහාන් තත්ත්වකමට මානිය නිසා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට එසේ දැනුම් දුන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ තේරුම් ගත්තා මොකද්ද මේ කිව්වේ කියලා. බුදු පියාණන් වහන්සේගෙන් අවසර අරගෙන ඒ මහදන සිටුවරයා ගාවට ගිහිල්ලා කිව්වා පින්වත මේ ලෝකේ ඇතම් පුරුෂයෝ ඉන්නවා සතියකින් ජීවිතාන්තරාය තියාගෙන වසරකට පසුව ලැබෙන ලාභය ගණන් බලනවා කියලා. අර මහදන සිටුවරයාත් වෙලෙන්දත් යම්කිසි ආකාරයකින් ඥානෙ තිබිච්ච කෙනෙක්. නැත්තම් ඒ ආකාර වෙලින්දෙක් වෙන්නත් බෑනේ. ලෝභයෙන් මැඩගත් හිතක් තිබුණට ඥානියක් තිබුණ මාත්‍රයක් හරි. ආනන්ද හාමුදුරුවෝ කතාව කිව්ව ගමන් ඔහුට තේරුණා මේ ඔහු ගැන තමයි කිව්වේ. බුදු පියාණන් වහන්සේව ගණන් ගත්තේ නැති වුණාට බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙබඳු උත්තරමෙක් කියලා දැනගෙන හිටිය ඔහුගේ වාසනාව. ඒ නිසා ඔහු කල්පනා කරා මේ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ නිකන් නෙවෙයි මේ වගේ කතාවක් කියන්න ඇත්තේ. අනිවාර්යෙන් උන්වහන්සේ මා ගැන මොකක් හරි දැකලා තමයි. අර ධනෙන් බලෙන් මත් වෙලා හිටියට දැනගෙන හිටියා බුදු පියාණන් වහන්සේ කියන්නේ මෙබඳු උත්තරමෙක් සවැත් නුවර උන්වහන්සේ වැඩවසනවා කියලා. අදටත් ඉන්නවනේ මිනිස්සු. ඕන තරම් ධනෙ තියෙනවා. බලය තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ පරම මහා ශාස්ත්‍රවරයන් වහන්සේ කියලා දන්නවා. හැබැයි ගණන් ගන්න. බුද්ධේ කාංකති, ධම්මේ කාංකති, සංඝේ කාංකති. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ ගණන් ගන්නෑ. ඇයි ඒ? ඊට වඩා තමන් ලොකුයි කියලා හිතන්නේ. ඒ නිසා. නමුත් දන්නවා හිත හෘද සාක්ෂිය දන්නවා. බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්ම ආර්ය මහා සංඝ රත්නය කියන්නේ මේ ත්‍රිවිධ රත්නය කියන්නේ තමාට ළඟා වෙන්නවත් බැරි තරම් ඉහළින් පිහිටිය උත්තරීතර ගුණාවකාශයන් කියලා. එහෙම දන්නවා. දැනගෙන හිටියට පිළිගන්නේ නැහැ. ඒකයි බුද්ධේ ධම්මේ සංඝේ කාංකති කිව්වේ. දන්න දේ පිළිගන්න කැමති නැහැ. හෘද සාක්ෂියෙන් කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. ඒක තමයි අඥානයගේ හැටි. නමුත් මේ වෙලාවේ මහදාන වෙලෙන්දාට පොඩි හරි ඥානයක් තිබුණා. මේ කියපු වචනේ ගැන හොයලා බලන්න. ඒ නිසා ආනන්ද හාමුදුරන්ට කිව්වා අනේ ස්වාමීනි ඔය කිව්ව වචනේ අර්ථය මට පසක් කරලා දෙන්න. මං කැමතියි ගැන දැනගන්න කිව්වහම අන්න බුදු පියාණන් වහන්සේට මේ මහා කරුණිකයන් වහන්සේට ආරාධනා කළා අනේ ස්වාමීනි මිහි වැඩ වාසය කරමින් ඔබ වහන්සේ මට තේරුම් කරලා දෙන්න ඒ කිව්වේ මොකද්ද කියලා. එතකොට අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔහු අසුන් පැනෙව්වට පස්සේ එහි අසුන්ගෙන වැඩ වාසය කරමින් දේශනා කරනවා ඉදවස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු ඉතිබාලෝ විචින්තේති අන්තරායන් න බුජ්ජති. මේ ලෝකේ ඇතම් පුරුෂයෝ හිතනවා මේ ධනවර්ධන වෙලෙන්දටයි මේ කියන්නේ. පුරුෂයෝ හිතනවා වස්සානියත් මෙහිම ගත කරනවා. හේමන්තයත් මෙහිම ගත කරනවා. ගිම්හානියත් මෙහිම ගත කරනවා කියලා. ඉති බාලෝ විචින්තේති බාලෝ මේ විදිහට කල්පනා කරනවා. බාලයා කිව්වේ මොකද්ද? මොලේ වැඩිච්ච ඥානෙ වැඩිච්ච නැති කෙනා. දැන් පොඩි ළමයින්ට බාලයා කියන්නේ ඥානෙ වැඩිච්ච නැති නිසා. එහෙනම් ශාරීරියෙන් වැඩුණාට ඥානෙ වැඩුණ නැත්නම් ඒත් බාලයෙක්ම තමයි. එහෙනම් මෙන්න මේ බාලයෝ කල්පනා කරනව නොහොම කොහොමද කල්පනා කරන්නේ? වස්සානියත් මෙහිම වාසය කරනවා. හේමන්තයත් මෙහිම වාසය කරනවා. ගිම්හානියත් මෙහිම වාසය කරනවා. ඒ විදිහට කල්පනා කරනවා. මේ බාලය දකින්නේ නැහැ මොකක්ද? අන්තරායන බුද්ධති අවබෝධ කරගන්නේ අනුතුර මොකක්ද? මරණය තමන්ට කිසිම ආකාරයකින් එබඳු සහතිකයක් දීලා නැති බව. අජ්ජවකී චාතප්පං කෝජඤ්ඤා මරණසුවේ නහීනෝ සංගරන්තේන මහසේනින මච්චුනා. අද කළ යුතු දේ අදම කළ යුතුයි. කෝජඤ්ඤා මරණසුවේ කවුද දන්නේ හිට මරණයේද කියලා. අජ්ජවකී චාතප්පං කෝජඤ්ඤා මරණසුවේ නහීනෝ සංගරන්තේන මහසේනින මච්චුනා.
මහා සේනාවක් ඒ කියන්නේ මැරෙන්න හේතු දහසක් සහිත වෙන මරණයට කිසිම ਵਿਚාරයක් නැහැ. ඒ මරණය නැමැති මහා රාජ්‍ය මච්චු රාජ්‍ය එහෙම නැත්නම් මරණය සේනාවක් එක්ක එන මරණය එක්ක අපිට ගිවිසුවන්නේ අහවල් කාලේදී අහවල් විදිහට අහවල් තැනදී මැරෙන්නේ කියලා. එහෙනම් බලන්න නුවණින් කල්පනා කරලා මිනිස්සුયો හැසිරෙන්නේ කොහොමද කියලා. නුවණින් බලන්න ඕන. ඔබත් ඉන්නේ මෙතනද බලන්න ඕන. ඒ ධනවර්ධන සිටුවරයා වගේම, ඒ මහදන වෙලෙන්දා වගේම මේ කතාව අහලා ඉවර වෙලා ඒ මහදන වෙලෙන්දානේ අපිට මෙහෙම නෑ කියලා ඔබට හිතෙනවා නම් ඔබ අඥානයි. මම නෙවෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඉතිබාලෝ විචින්තේති අන්තරයන් බුද්ධති. අනතුරු නොදකින්නා වූ ඒ බාලයා කල්පනා කරන්නේ එහෙමයි කියලා. ඒ මොඩයා. ඇයි එහෙම කියන්නේ? මිනිස්සු ඔබ ඕන තරම් දැකලා ඇති. ධර්මාවබෝධය ළඟා කරගන්න කිව්වහමත් අප්‍රමාදීව තව එකට කල් තියනවා කියන මෝඩ මිනිස්සු. එක්ක කියයි දරුමල්ලෝ කසාද බන්දලා දරුවන්ට උගන්වලා ඉවර වෙලා මේ වැඩේ කරනවා කියලා. එක්ක කියයි දරුමල්ලෝ කසාද බන්දලා ඉවරුනහම මේ වැඩේ කරනවා කියලා. එක්ක කියයි මගේ උපාධි ඉවර කරගෙන මම මේ වැඩේ කරනවා රැකියාවෙන් විශ්‍රාම ගියාම මේ වැඩේ කරනවා. යනාදි වශයෙන් විවිධාකාර හේතු සාධක ඉදිරිපත් කරනවා ධර්ම ඉදිරියේ. ඒ හැමෝම අර මහදන වෙලෙන්දා වගේ. කවුද දන්නේ සතියකින් නෙවෙයි එක දවසකින් එහා පැත්තේ මරණයද තියෙන්නේ කියලා. කවුද දන්නේ හෙට මරණයද කියලා. කවුද දන්නේ අද රාත්‍රියේ මරණය ලැබෙයිද කියලා. කියන්න බෑ. මේ දේශනාව කරමින් ඉන්නකොට මේ භික්ෂු වගේ පාන යන්න බැරිද මේ ධර්මාසනයේ උඩදීම. ඔය බණ අහගෙන ඉන්න ගමන් ඔබට ඔය ස්ථානෙදීම මරණය උදා වෙන්න බැරිද? හෙට මරණය එන්න බැරිද? අනිද්දා එන්න බැරිද? එහෙනම් අපි තව සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින් කරන වැඩ සැලසුම් කරන්නේ හරියට අපිට මාර්යා සහතිකයක් දීලා වොරන්ටියක් දීලා තියෙනවා වගේනේ. අර මහදන වෙලෙන්දා වගේනේ. ඔහු සතියකින් මරණය උරුම වෙන්න નિયમિતව හිටියා. සතියකින් මිය යන්න નિયમિતයි. හැබැයි ඔහු ඊළඟ අවුරුද්දේ අසල සැනිකලීදී ලබන ලාභය ගණන් බැලුවා. ඔහොමයට නෙමෙයිද මේ සියලු සතුන් කරන්නේ. ඔතන නෙමෙයිද අති බහුතරයක් දෙනා ඉන්නේ. මරණය අපියස ඉඳගෙන උඩට ගත්ත හුස්ම පොත පහළට දාන්න ඉස්සෙල්ලා මේ යන ජීවිතයක් උරුම කරගෙන වසර ගණන් ඈතට සිහින මවනවා සැලසුම් හදනවා. එතන තියෙන අඥානකම නෙමෙයිද? බුදු පියාණන් වහන්සේ යන්නේ මම නෙමෙයි. ඉතිබාලෝ විචින්තේති. බාලෝ මේ විදිහටයි කල්පනා කරන්නේ. බාලයාගේ විඥාණය මොහු කුරාගෙන නැති මිනිහා හැමතිස්සෙම අනාගතය පිළිබඳ සැලසුම් මවමින් ජීවත් වෙන්නේ. අනාගතය උදා වෙයිද නොවේද කියලා ඔහු දන්නේ නැහැ. වසර ගණන් ඈතට සැලසුම් හදනවා. ඔබේ ජීවිතෙත් මේ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඔබත් ඒ වගේ හිතාගෙන ඉන්න පුළුවන්. වසර ගණන් ඈතට ජීවිතේ සැලසුම් කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ නිකමට හරි හිතුවද වසර ගණන් මං ජීවිතේ සැලසුම් කරාට අද රාත්‍රියෙන් හෙට උදේ වෙනකොට එහෙම නැත්නම් අනිද්දා වෙනකොට මියන් ඉඳ තියනව නේද කියලා. මරණය ඕනෑ මොහොතක ජීවිතේට එන්න පුළුවන් නේද කියලා. මරණනුස්සතිය වැඩුවද? මරණය anu සිහි කරලා බැලුවද? ගච්ඡanti සබ්බේ මරණං අහංච සියලු දෙනා මේ ගමන් කරන්නේ මරණය කරා. ඔබ පාරේ යනකොට දකින්න මිනිස්සුયો වේගෙන් ගමන් යනවා. වේගෙන් යනවා. කොච්චර වේගෙන්ද යන්නේ කිව්වොත් ඔය වාහන වල යනකොට දකින්න පුළුවන් පොඩ්ඩක් ඉදිරිය යන වාහනයක මොනවා හරි මේ යාන්ත්‍රික දෝෂයක් හරි සිද්ධ වෙලා පොඩ්ඩක් ප්‍රමාද වුණොත් පිටිපස්සෙන් එන මිනිස්සු හෝන් ගහන්නේ හරියට අපිට ඉක්මනින් පාර ඉඩ දියල්ලා ඉක්මනින් පරිනිර්වාණයට යන්න ඕන කියනවා වගේ. ඒ තරම් කලබගෑනියක් ඔබ දැකලා නැද්ද? ඒ තරම් කලබලයි. පාරවල් පටු පාරවල් හරියන්නේ විශාල පාරවල් ඕන. එක පාරක් මට මතකයි එක අත්දැකීමක් එක්තරා ප්‍රදේශයක පාර ඉදි කරද්දී ඒ පාර අසල තිබුණා මහා බෝධීන් වහන්සේ නමක් පැරණි. ඒ අඥානියෝ ඒ බෝධීන් වහන්සේ කපන්න ඕන යල් පැනපු අදහස් මේවා සංවර්ධනයේ දිව හරියන්නේ නැහැ කියලා උඩ පැන්න. නමුත් ඔවුන්ට ඒ බෝධීන් වහන්සේව කපා දමන්න බැරි වුණා. ධර්මතාව විසින් වැළකුණා. එතකොට අප කල්පනා කරා මේ අසත්පුරුෂයෝ මේ බෝධීන් වහන්සේවත් කපා හෙලලා විශාල පිරිසකට
උතුම් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සිහිපත් කරලා දෙන සෙවන සලසා දෙන අර අසරණ පුංචි සතුන්ට පවා වාසස්ථානයක් වෙච්ච බෝධීන් වහන්සේව කපලා දාලා පාර ලොකු කරගන්න හැදුවේ හරියට අවසාන ගමන ඉක්මනින් යන්න වගේ. අවසාන ගමන තමයි හැබැයි යන්නේ. සංසාරේ අවසාන ගමන නන් නෙවෙයි, ජීවිතේ අවසාන ගමන. ඉක්මනින් යන්නේ අසත්පුරුෂයෝ. මේ විදිහට මේ කොහෙද දුවන්නේ මේ? කොහෙද දුවන්නේ? ගච්ඡanti සබ්බේ මරණං අහංච, මරණය කරා මේ යන්නේ වේගෙන්. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන යම්කිසි වේගයක් තියෙනම් අර උපමාවක් උන්වහන්සේ දක්වලා තියෙන මම මේ වෙලාවේ ගැන කියන්න යන්නේ දුනුවාය 4 දෙනෙක්ගේ උපමාවක්. ඒ උපමාවට අනුකූලව ඊළඟට මේ පෘථිවි වටා දුවන භූමි දේවතාවෙක් ඉන්නවා. ඒ දෙවියන්ටත් වඩා චන්ද්‍ර මණ්ඩල සූර්ය මණ්ඩල දෙවියන්ටත් වඩා මේ විශ්වයේ යම්කිසි වේගයක් තියෙනවා. යම්කිසි දෙවියෙක්ගේ සියලු වේගයන්ට වඩා මහාන ආයුෂ ඉක්මනින් ගෙවිලා යනවා කියලා. ආයුෂ තමයි වේගවත්ම දේ හැටියට උන්වහන්සේ පෙන්නන්නේ. ආයුෂ ගෙවෙන වේගය තමයි ලෝකෙ තියෙන ඉහළම වේගය කියලා. ඉක්මනින්ම වෙන්නේ ඒක තමයි. ඔය දුවන්නේ හැමෝම මරණය කරා. අනිත් මිනිහව යටපත් කරමින් අනිත් එකාගේ බෙල්ලත් කඩමින් ඌව පාගලා උගේ ඇඟුඩින් යන්නේ මරණය කරා. එච්චර වේගෙන් යන්නේ මරණය කරා. ඒ මරණය කරා යන්නේ පුරුෂයා දන්නේ නැහැ මේ මරණය කරා යන්නේ කියලා. ඒක එච්චර කලබලයට යන්නේ. දන්නවනම් යන්නේ නැහැ ඔච්චර වේගෙන් මරණය කරා. දන්නවනම් මරණය නවත්ත ගන්නවා. අමරණීය වෙනවා. ප්‍රමාදයටපත් වෙනවා ධර්මයේ ඉදිරියේ. ලෝකේ ඉදිරියේ නම් අප්‍රමාදී හරියට. ඔබ බලන්න මේ කියන දේ බොරුවක්ද ඇත්තක්ද කියලා. වෙලාව ගැන කතා කරන මිනිස්සු ඉන්න මේ ලෝක විශ්ය තුළ. අපි හරියට වෙලාවට වැඩ කරනවා. මට වෙලාවට වැඩ තියෙන්න ඕන ආයේ. තිතට වෙලාවට වැඩ තියෙන්න ඕන. නැත්තම් බෑ. මම වෙලාවට වැඩ කරලා පුරුදු කෙනෙක්. ඒ බඳු හිස් පුරුෂයෙක් අප ඉදිරියට આવොත් එහෙම අපි අහන්නේ නුඹ වෙලාවට වැඩ කරලා දැන් මොකද්ද ජීවිතේට ළඟා කරගත්ත සැනසීම කියලා. වෙලාවට වැඩ කරන්න ඕන මිනිස්සු. ඒක හොඳයි. හැබැයි වෙලාවට කරන්න ඕන එකම දේ නොකර මේ මරණය කර යන ජීවිතයක වෙලාව ගැන කතා කරට වැඩක් තියෙනවා. ලෝක විශ්ය වැඩවලදී නම් හරිම අප්‍රමාදී. හරියට වෙලාවට තියෙන්න ඕන වැඩේ. හැබැයි ධර්මයේ ඉදිරියේදී නම් කෙලෙස් නිවීම පැත්තෙන් නම් අන්තිම ප්‍රමාදයි. පමාදෝ මච්චුන පදා මරණය කරපින්නගෙන ඉන්නේ. මැරුණාම සතර අපායට යන්න බලාගෙන ඉන්නේ. යොදුන් ගණන් උස ගිනි තෙල් මැද්දට වැටෙන්න බලාගෙන ඉන්නේ. ඒත් වෙලාව ගැන තමයි කතා කරන්නේ. ප්‍රමාද වෙන්නේ නැති බව තමයි කියන්නේ. වෙලාවට වැඩ කරනවා කියන්නේ. වෙලාවට වැඩ කරන්නේ වෙන මොහොකටවත් න්යාර නිරේට යන්න. එහෙම මිනිස්සුත් ඉන්නවා. මම කියන්නේ හැමෝටම මේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඒ බඳු හිස් පුරුෂය අපිට මුණ ගැහිලා තියෙනවා. වෙලාව ගැන කතා කරනවා හරියට. ප්‍රමාදය ගැන අප්‍රමාදය ගැන කතා කරනවා. අප්‍රමාදීව ලෝක විශ්ය කාමයේ හොයන එක නම් අපරාධ කියන්න බෑ. තිතට වෙලාවට කරගන්න. ධර්මාබෝධයේදී විතරයි ප්‍රමාද වෙන්නේ පස්ස ගන්න. එහෙනම් ඒකයි කිව්වේ ඉති බාලෝ විචින්තේති. මේ බාලයා කල්පනා කරන්නේ අන්න අර විදිහටම තමයි. ඒ කියන්නේ ලෝක විශ්ය ලෝකය ලෝක ආස්වාදය ඒක වෙලාවට ලබන්න ඕන. ඒකට යම්කිසි කලියුත්තක් නැත්නම් ඒ හැම එකක්ම හරියට වෙලාවට තිතට තියෙන්න ඕන. නිවන බැරිය පස්සේ දවසක වෙලාවක් තිබුණොත් නිවන ගැන කතා කරන්න, නිවන ගැන බණක් අහන්න, සංසාර දුකෙන් එතර වෙන්න, ඒ ගැන හිතන්න වෙලාවක් තිබුණොත් බැරිය. ඉස්සෙල්ලා සංසාර දුක රැස් කරගෙන ඉන්න එක. මෙදෙන එක කෙසේ වෙතත්. එහෙනම් අර ධනවර්ධන අර මහදන වෙලෙන්දා වගේම තමයි. ඒ වෙලෙන්දා එතෙක් ජීවිතේ මුණ ගැහුණේ ඒ වෙලෙන්දාට අසත්පුරුෂයම නිසා. ඒක අසත්පුරුෂයෙක්වත් ඔහුට කියලා දුන්නේ නැහැ. උඹ මේ මෝඩ වැඩක් කරන්නේ වෙලෙන්දෝ. තව ටික දවසකින් උඹ මේ ගියාම මේ රත්තරන් ටිකත් මේ මුදල් ටිකත් ඔක්කොම මේ මහ පොළොවේ වැතිරිනවා. සෝහන ගාවින් නතර වෙන ඊට පස්සේ ඉන්න අනිත් ඔය වටේ හිටපු ඒ තක්කඩි ටික ඔය ටික ආයි අල්ල ගන්නවා. අපට සැපතක් උදා වුණා කියලා මෝඩකමට. ඒ අසත්පුරුෂයෝ දකින්නෙත් නැහැ. තව ටික දවසකින් ඒ ජීවිතත් අවසන් වුණාම ඒ සම්ත ඇසීම තමයි Tamanටත් වෙන්නේ කියලා. ඒ නිසාම ඒ වෙලෙන්ද හිතන් හිටියා මම සාර්ථක මිනිසෙක්, මම සාර්ථක ව්‍යවසායකයෙක් කියලා. මහදාන වෙලෙන්ද. සාර්ථකත්වයේ බලා ගන්න තිබුණේ එදා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහුනේ නැත්තම්.
නිරේට යන්න නියමිලා හිටියේ. ඒ අධික ලෝභය නිසා මේ දැඩි ලෝභය කියන චිත්ත ස්වභාවය නිරේට රැගෙන යන නිරේට මටම වේවා අනුන්ට නොවේවා. හොඳට බලන්න ඔය ඔය ධනිය තියෙන මම කියන්නේ හැමෝම ගැන නෙවෙයි. එහෙම නැති අයත් ඉන්නවා. හැබැයි අති බහුතරයක් දෙනා ගැන කියන්නේ. ව්‍යවසායකයෝ වෙලෙන්ද ව්‍යාපාරිකයෝ කියන පිරිසට තියෙන අධික ලෝභය. දැඩි ලෝභය. ඒ තමන්ගේ හෘද සාක්ෂිය මරාගෙන ජීවත් වෙන්නේ. හෘද සාක්ෂිය තියාගෙන බෑ ඒ වගේ වැඩ කරා. ඒ හෘද සාක්ෂිය මරාගෙන ජීවත් වෙනකොට තව කෙනෙක්ගේ දියුණුව උහුල ගන්න බෑ. එතකොට අර ලෝක විශ්ේ දැන් ගමේ ගොඩේ නම් ඉන්නවනේ. ගමේ ගොඩේ නම් කඩවල් දෙකක් එක ළඟ දැම්මා. එක කඩයක් දියුණු වෙනවා අනිත් කඩේ කාට බලන් ඉන්න බෑ. රැයට ගිහිල්ලා කඩේට ගිනි තියත හැකි. ඒ වගේ වැඩ කරනවානේ. හැබැයි අර ලෝකේ ටයිකෝඩ් දාගෙන වෙළඳාම කරනකොට ඒ වගේ වැඩ කරන්න බෑනේ. එතකොට ඒක නිකන් කැතයි වැඩි. කුජීතයි. ඒ නිසා මොකෝ කරන්නේ ඊට වැඩිය ලොකු ඒවට කියනවා ව්‍යාපාරික ක්‍රමෝපායන් කියලා. ඒවා පාවිච්චි කරලා අර මිනිහගේ ජීවිතය ගෙන තියෙනවා. එහෙමත් කරනවා තියෙනවා. එහෙම තියෙනවා. අර ගමේ කඩේ ගිනි තියෙන එකම තමයි. හැබැයි ඊට වැඩිය සංස්කෘතිකරණය වෙලා ඊට වැඩිය ඒකට ලොකු ලස්සන ඉංග්‍රීසියෙන් හරි ලොකු නමක් දාගෙනත් මේ වැඩේ කරනවා. මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ කැකෑරෙන අවිජ්ජාව. මොකක්ද ඒ කිව්වේ? අධික ලෝභය, දැඩි ලෝභය, විෂම ලෝභය නිරේට දැගෙන යන්නේ. නිරේට යන්නේ වෙන කොහෙවත් නෙවෙයි නිරේටමයි යන්නේ. මොකද ඒ එබඳු චිත්තයක් තියෙන මිනිහ හැම තිස්සෙම දස අකුසලයටම බර වෙලා ඉන්නේ. ඒ මොකද ඒ අධික ලෝභය නිසාම ඕන අපරාධයක් කරන්න පුළුවන්. මිනී මරන්න පුළුවන්. එබඳු පිරිස් ගාව ගොඩක් වෙලාට අවියාවුදක් තියෙනවා ඉන්නේ එහෙම. ඒ අය ලයිසනුත් අරන් ඉන්නවා තුවක්කු වලට. ලයිසන් එකක් අරන් ඉන්නවා තුවක්කුවට. මොකටද? මගේ ආත්ම ආරක්ෂාවට, මගේ ව්‍යාපාරය රැකගන්නේ. කියන්නේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් වුණා නසා දවන්න සූදානම්. හොරෙක් හතුරෙක් කියලා කියන්න පුළුවන් ලෝක සම්මුතිය. හැබැයි මිනිසෙක්. එතකොට අර ආයුධය තියන් ඉන්නේ මොකටද? ඒකට තමයි. එහෙනම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්පප්පලාපය, ඊළඟ ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන අනිකුත් දස අකුසලයේම යෙදෙන්න පුළුවන්කම තියෙන අනිකුත් මේ නව අකුසලයේ යරකයි දස අකුසලයේම යෙදෙන්න පුළුවන් ඔන්න ඔය අභිජ්ජාවෙන් යුක්ත පුද්ගලයාට. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ මේ දස අකුසල් අතර මානසින් කරන අකුසල් තුන අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි බලවත්ම අකුසල් හැටියට නම් කළේ. බලවත්ම අකුසල්. අභිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බලවත්ම අකුසල. ඔය තුන තියෙනවා නම් කාගේ හරි ගාව කෙලින්ම නිරේ. කිසිම සමාවක් නැහැ. නිරේමයි උපදින්නේ. මොකද ආයෙ ගැන කතාවක් නැහැ. නිරේම තමයි. මොකද එතන යෙදෙන සිත් මොනවද කියලා පේනවා. කාමාවචර, ලෝභ මූලික, දෘෂ්ටි සංප්‍රයුක්ත හිත් තමයි උතන ඉදිලා තියෙන්නේ. එබඳු සිතක් තමයි පුරුදු කරගෙන තියෙන ජීවිතේ පුරාම. ව්‍යාපාර. ඔව් වෙනසෙනවා පාර. ඒකට මාර්ගය කපා ගන්නවා. අවසාන යන්නේ නිරේට. කවුරුත් මේ පුද්ගලයෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. ධර්මයයි මේ පෙන්වා දෙන්නේ. පුද්ගලය වැඩක් නැහැ. පුද්ගලයා කියන්නේ මුලාවක් විතරයි ලෝක සම්මුතියක්. සිතේ මුලාවක් විතරයි සත්‍ය පුද්ගලයා ආත්මය සියල්ලක්ම. රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඤ්ඤාණයට අඥාන ලෝකයේ අවිජ්ජාවෙන් පුද්ගලත්වයක් පැනගුවට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සියල්ල අනත්ත් ධර්ම බව ආත්මීය සාරයෙන් ශූන්‍යයි කියලා. එහෙනම් මේ පුද්ගලයෙක් ගැන එහෙම නෙවෙයි කියන්නේ මේ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ගැනයි පෙන්වන්නේ. ඒ අවිජ්ජාවෙන් යුක්ත සත්වයන් නිරන්තරයෙන්ම බරවිලින්නේ නිරේට. මොකද ඒකට හේතුව ඒ අධික ලෝභයෙන් යුක්ත සිත විසින් අර අනිකුත් අකුසලයන්ට හැමතිස්සෙම අතවනමින් ඉන්නේ. ඕන අකුසලයක් කරන්න පුළුවන්. ඔබම බලන්න පුරුදු කියලා මේ තමන්ගේ යථාබෝධයෙන් විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතය තුළ සිද්ධ වෙන ක්‍රියාදාමයේ දිහා නිකන් ඇස්සල්ල බැලුවත් මේ කියන යථාර්ථය පේනවා. කොච්චර තරඟ වදිනවද කියන එක. ඒ තරඟය තුළ කොයිතරම් ඊර්ෂ්‍යාවක් තියෙනවද? එකිනෙක අභිභව යන්න හදන්නේ ඇයි? ලාභය තර කරගන්න. මඩිය තර කරගන්න. එතකොට එබඳු ස්වභාවයෙන් ඉන්න පුද්ගලයා අර ධන මහධන වෙලෙන්ද වගේ නෙමෙයිද? අර කැෂියර් එකට වෙලා ගණන් හදනවා ඊළඟ අවුරුද්දේ ලැබෙන ලාභය ගැන. එදා දවසේ පණ යන්න නියමිතයි.
සමහර විට කැෂියර් එකෙන් පණ යන හොක් ගාලා හදවත නතර වෙලා. ඊට පස්සේ කැෂියර් එක ගාවට වෙලා මල පෙරේතෙක් වෙලා ඉන්න පුළුවන් සල්ලාච්චිය දිහා බලාගෙන. එහෙම නැත්නම් එහෙම ඉන්න වාසනාවල් ලැබුණොත් කොයිතරම් හොඳයි. මොකද මහ පොළොව මතු පිටනේ ඉන්නේ. එතන නෙමෙයි නතර වෙන්නේ. බොහෝ දුරට නිරේකටයි යන්නේ. ඒ නිසා අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ යම් හේකින් එදා ඒ මහදන වෙලෙන්දට මුණ ගැහුනේ නැත්නම් මොකද වෙන්නේ? මහදන වෙලෙන්දට එච්චර තමයි. නමුත් ඔහුගේ වාසනාවකට පෙර කරපු මොනවා හෝ පුණ්‍ය කර්මයක් පරිසම් දීලා ඔහුට අවස්ථාව උදා වුණා අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ අවවාදය ලබන්න. ඒ විතරක් නෙවෙයි ඔහුට ඥානිය තිබුණා වගේම ඔහුට ගෞරවයකුත් තිබුණා ශ්‍රද්ධාවක් තිබුණා. ඒ අවවාදය පිළිගන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා නුඹ මෙතෙන්ට වෙලා වස්සානියයි හේමන්තයයි ගිම්හානයයි ගත කරන ආකාරය සැලසුම් කරනවා. ඒ ඍතු තුනෙන් එහා පැත්තට ඉන්නා වූ කාලෙදි ලාභය ලැබෙන ආකාරය ගණන් කරනවා. ලාභය ගණන් බලනවා. තව දින 7කින් තොප මිය යන්නට නියමිතයි කියලා. එහෙම කිව්වට පස්සේ මහා සංවේගයකටපත් වුණා මේ මහදන වෙලෙන්දා. ඊට පස්සේ මොකද කළේ? ඔහු එදා ඉඳලා දින 7ක් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් දින 7ක් ඒ කියන්නේ ඔය කියන දවස් වෙනකම් ඔබ වහන්සේ මගේ මේ කඳවුරට මේ ස්ථානයට වැඩම කරන්න මම ඔබ වහන්සේට සිව්පසයෙන්ම ඒ දානේ පූජා කරනවා කියලා. ඊට පස්සේ ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දින 7ක් දානි දුන්නා. දින 7ක් දානි දීලා ඒ වෙනකොටම ඔහු අර මූලික ධර්ම දේශනාවේදීම සෝවාන් ඵලයේ පිහිටියා. ඒ ගාතාව තමයි ඔබට මුලින්ම සඳහන් කළේ. ඉදවස්සං වසිස්සාමි ඉද හේමන්ත ගිම්හිසු ඉතිබාලෝ විචින්තේති අන්තරායන් බුද්ධති කියන ගාථාව ඇසුරෙන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය අහලා එදා මේ මහදන වෙලින්ද සෝවාන් ඵලයේ පිහිටියා. ඊට පස්සේ තමයි ඔහු දින 7ක් දන් දුන්නේ. 7 වෙනි දවසේ බුදු පියාණන් වහන්සේගේ පසුපසින් යම් දුරක් ගිහිල්ලා එක්වරම කිව්වා තමන්ගේ සේවකයන්ට මගේ හිස පොඩ්ඩක් විදිනවා වගේ කියලා. ඊට පස්සේ සේවකයෝ ඔහුව රැගෙන ඇවිල්ලා සයනේ සැතපෙව්වා. ඒකම ඔහු මිය ගියා. මිය ගිහින් තුසිතේ මහේශාක්‍ය දෙවියෙක් කියලා ඉපදුණා. මහදන වෙලින්ද. එදා යම් හේකින් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට ඔහු හසු නොවුණා නම් නිරේ නිරගිනි දැල්ලද අතරාදත්. එහෙනම් ඒ කතා ප්‍රවෘත්තිය තුලින් අපට ගන්න ගොඩාක් ලොකු ආදර්ශ රැසක්ම තියෙනවා. එකක් තමයි මොනවද අපි මේ රැස් කරන්නේ? හරයක් ඇති දෙයක්ද රැස් කරන්නේ? මරණයෙන් පසුවත් අපට සුවේ උදා කර දෙන්න දෙයක්ද රැස් කරන්නේ? සාංශාරික සැපේට උපකාර වන දෙයක්ද අපි රැස් කරන්නේ? මරණයෙන් පසු රැගෙන යන්න පුළුවන් දෙයක්ද රැස් කරන්නේ? මරණයෙන් පසු අප පසුපසින් එන දෙයක්ද මේ රැස් කරන්නේ? අවබෝධයට හේතු වෙන දෙයක්ද මේ රැස් කරන්නේ? මම කියලා මගේ කියලා වසඟේ රඳව ගන්න පුළුවන් දෙයක්ද මේ රැස් කරන්නේ? සාරවත් වූ දෙයක්ද මේ රැස් කරන්නේ? ඒ කාරණාවත් නුවණින් සලකා බලන්න ඕන. අනෙක් කාරණාව තමයි අර විදිහට අවිජ්ජාවෙන් මරණය කල් දාගෙන ජීවත් වෙන එක ගැන. එහෙම තමයි අති බහුතරය දෙනා ජීවත් වෙන්නේ. මරණය තව සෑහෙන්නේ නැතු තියෙන. සෑහෙන්නේ නැතු තියෙන කියලා හිතාගෙන. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් මගේ දරුවෝ ලොකු වෙනකම් මේ අය ලොකු වුණාට පස්සේ මං එනවා. පැවිද්දට හරි නැත්නම් සාසනික කටයුත්තට ඇතුළත් වෙනවා. ඔව් එහෙම පුළුවන් අර මහදන වෙලෙන්දට වගේ තමයි ඒකත් ඉතින් නේද? ඊට වඩා දෙයක් කියන්න ඕනේ නැහැ කියන්නේ. ගොඩක් අය එහෙම තමයි කියන්නේ. මෙහෙම තව මෙච්චර කාලයක් ගිහිල්ලා මම මෙන්න මෙහෙම වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එච්චර කාලයක් මාරේ ඔබට දුන්නොත් හොඳයි. ඒ නිසා පින්වතුනි ඉති බාලෝ විචින්තේති බාලයන්ට ඔය විදිහටම හිතින්. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මගෙත් එක කවුරුවත් අමනාපයක් ඇති කරගන්න එපා. බුදු පියාණන් වහන්සේ ඔබට බාලයක් වීමම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන අසිරිමත් උතුමන් වහන්සේ මහා කරුණාවෙන් බණින්නේ අපට. බල්ලට වගේ බැන්නත් කමන්නේ. මොකද මේ භයානක සංසාරින් අත මිදෙනවා නම් ඒ බැනුම තුලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බැනුම් අහන්නත් කොච්චර පින් කරලා තියෙනවද? නැත්තම්
මේ සංසාරේ නම් නිදහස වෙන්න හම්බ වෙන්නේ සංවේගයකටපත් නොවි. මේ වෙනකොටත් ඔබ විශේෂයෙන්ම කියන්න ඕනේ යමක් අර මුලින්ම මම සඳහන් කළෙත් ඒ කාරණාව ගැනයි. එහෙනම් අපි සියලු වැඩ පසකින් තියලා අපි මේ ධර්මයේ නිවන අග්‍ර කරගෙන ජීවත් වෙන්න ඕනේ. ඒකේ තේරුම ඔබ රස්සා කරන්න අවශ්‍ය නැහැ, මුදල් උපයන්න අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. ඒ ඔක්කොම කරන්න. ඒවා පිළිබඳව සැලසුම් හදාගෙන මෙහෙම කරනවා අනාගතේ මේ වගේ වෙනවා ওই වගේ සැලසුම්. ඒවා හිස් සැලසුම්. ඒ ගැන නෙමෙයි ඔබ කල්පනා කරන්න ඕන. අප්‍රමාදීව නිවන් මාර්ග වඩා පූර්ණේ කර ගැනීමයි. ඒ අරමුණේ රැඳිලා ඒ ජීවිතය පවත්තන් යන්න. ඉතුරු වැඩ ටික කරගෙන යන්න. බොහෝ දෙනා ජීවත් වෙන්නේ අන්න අර කියන අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න. මොනවද? කණ්ඩ බොණ්ඩ, ඇඳුම් අඳින්න, රස විඳින්න, ආස්වාදයේ පිණිස. ඒකටයි ජීවත් වෙන්නේ. ඉතින් අර ආස්වාදයේ අග්‍ර කරගත්ත ජීවිතයක ඒවා තමයි මූලිකාංග වෙන්නේ. ධර්මයේ කියන එක අවශේෂ කාර්යයක්. ධර්මයේ ශ්‍රවණය කිරීම අවශේෂ කාර්යයක්. පින් දහම් කියනව සමහර ජීවිතවල ගෑවිලවත් නැහැ. මේ යන රටාව තුල බලන්න දරුවෝ එහෙම දරුවන්ට පින කියන වචනේවත් මතක නැහැ. සමහර දරුවන් සමහර මව්පියන්ගේ සමහරක් මව්පියන්ගේ සමහරක් දරුවෝ පින කියන වචනේ පව අමතක කරලා ජීවත් වෙන්නේ. ධර්මාබෝධයේ කෙසේවත් පිනක්වත් නෑ අඩුම තරමේ. රැස් කරගත්ත. ඒ නිසා මොකද වෙන්නේ ඉතින්? සතර අපාය නම් ඉතින් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ඒවා ඉතින් ආය අමුතුවෙන් සල්ලි දීලා වෙන් කරගන්න ඕනේ නෑ ඒවට නම්. ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නිකුත් නෑ ඒක අතකින්. එහෙම අයට. හැබැයි ඥානවන්තයෝ එතෙන්ට වැටෙන්න එපා. අඥානය කොහොමත් මේ සංසාරේ දුක් විඳිනවා. මේ මහ පොළොව මැද්දේ නිර තියෙන 136ක්. මේ නිර්වල උෂ්ණත්වයෙන් තමයි මේ පෘථිවිය සංකෝචනය නොවි පවතින්නේ. නැත්තම් මේ පෘථිවිය ස්තර වශයෙන් පවතින මේ පෘථිවිය ඇතුළට එබිලා සංකෝචනය වෙලා මේක පුපුරලා යනවා. අන්නේ සංකෝචනය වෙන්න නොදී මේ පෘථිවිය ප්‍රසාරණය කරගෙන පවතින්නේ මේ පෘථිවිය අභ්‍යන්තරයේ පවතින ඒ අප්‍රමාණ උෂ්ණත්වය නිසා නිර්වල උෂ්ණත්වය. ඉතින් ওই නිර්වල උෂ්ණත්වය පවත්වාගෙන යන්නත් පිරිසක් ඉන්න එපා. නැත්තම් පෘථිවිය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ඒ බඳු පිරිස් පෘථිවිය ආරක්ෂා කරපු ආවේ. ඔබ මේ ලෝකේ ඒ අය ලෝකේ ආරක්ෂා කරපු ආවේ. එයාලා කැමැත්තනේ ඔබ මේ ලෝකෙන් එතර වෙන්න. ඔබ ඒ ලෝකෝත්තර සුවයට හිත පිහිටවන්න. අංක 1 දෙන්න අමා නිවනට ධර්මයට. ඒ අමා ධර්මයේ ප්‍රතිඵල ලැබමින් යන ගමනට අනිකුත් දේවල් උපනිශ්‍රය කරගන්න. නිශ්‍රය කරගන්න ඕන නිවනයි. අද වෙලා තියෙන එක අනිත් පැත්ත. නිශ්‍රය වෙලා තියෙන්නේ සල්ලි භාගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් අරක බාන වතු පිටි. නිශ්‍රයයි. උපනිශ්‍රය වෙලා තියෙන ධර්මයේ පැත්තකින් තියෙන්නේ. ඒ නිසා ඒ බඳු අසත්පුරුෂය කොහොමද සංසාරේ යන්නේ? මොකද අංක 1 කරගෙන තියෙන්නේ තාමත් ඒ දේවල්නේ. එහෙම අය තමයි මේ ලෝකය ගැන හොයන්නේ. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරේ මොකක්ද? අත්තානන්තේ ගවිසස්සෝ කින්නේ රත්තං විහඤ්ඤසි. තමන් ගැන සොයන්න, සිත ගැන සොයන්න, සිත ගැන අවබෝධ කරගන්න. සිත ගැන අවබෝධ කරන්නේ කොහොම අදට ලෝකේ ඵල ඉලව් සොයන කී දෙනෙක් ඉන්නවද බලන්න. ඒව ධර්මයත් එක්කත් පටලන්න යනවා. ලෝකේ ගැන සොයනවා. මොකටද ලෝකේ ගැන සොයන්නේ? ලෝකේ තමන්ට අයත් වන්නත්ද? දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. මේ කාමේ නම් වූ දුක මත පිහිටිය මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔය 12 ආයතන වලින් සකස් වෙච්ච ඔය චින්තනමය අවකාශයේ ලෝකේ ගැන මොනෝ හොයන්නද? ඕක එහෙම් පිටිම දුක් ගොඩක් බව පේන්නේ නැද්ද? නමුත් අඥානිය මොකද කරන්නේ? අදටත් එයාම ධර්මයේ මතුවෙනකොට ඒ ධර්මයේ පැත්තකට විසිකලා දාලා ලෝකේ ගවේෂණය කරනවා. එහෙම් පිරිස ඉන්නවා. ඒවා මාතෘකාව වශයෙන් මම කියන්න කැමති නෑ. බොහෝ අඥානියෝ හැමතිස්සෙම උත්සාහ ගන්න ගැටුම් ඇති කරගන්න මිසක් ඇත්ත තේරුම් අරන් මේ භයානක සංසාරයෙන් ඈතර වෙන්න නෙවෙයි. ඒ නිසා එබඳු අඥානයන් එක්ක අපට නෑ ගනුදෙනුවක්. මේ ධර්මය පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස ප්‍රඥාවන්තයන්ට පමණයි. සිත පිරිසිදු කරගත්තා වූ සත්පුරුෂයන්ට පමණයි. සිත පිරිසිදු කරගන්න බලාපොරොත්තු වුණු සත්පුරුෂයන්ට පමණයි. අසත්පුරුෂයන්ට නොවේයි. මොකද මේ සංසාරේ දුක් විඳ ඇති භවෙන් භවයට අසාර භවයක් ගත කරමින් ආපු අනාථ අසරණ සත්වයෙක් වශයෙන් තවදුරටත් මේ අසරණ භාවය අනාථ භාවය දික් කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අප්‍රමාදීව කළ යුතු එකම දේ නම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුගත වෙන එකයි. අනිත් සියල්ල පැත්තකට විසිකලා දාන්න. අනිත් ලෝකය ගැන කොයිතරම් හෙව්වත්
ලෝකයේ පිළිබඳ කොයිතරම් ගවේෂණය කළත් ඒ කිසිම දෙයක් නිවනට උපනිශ්‍රේ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ලෝකේ අත්හැරීමමයි නිවන. අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ කුමක්ද අපට පෙන්වලා දෙන්නේ? මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ල අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව. එහෙමනම් ඒ අනිත්‍ය දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කුමකට ගවේෂණය කරනවද? තව දුරටත් ඒවා ගැන මොනව හොයනවද? එහි යථාර්ථය නුවණින් දැකීමයි කළ යුත්තේ ඥානවන්තයෙක් නම්. ඒ නිසා ඒ රූපවලවත් වේදනාවලවත් සංඥාවලවත් සංකාරවලවත් විඥානවලවත් ආයිතිය බලාපොරොත්තුෙන් මේ දේවල් ගවේෂණය කර කර වාද විවාද තර්ක වාද නගන්න එපා. එහෙම කරනවා නම් ඔබ ඔබටම කරගන්නා මහ විනාශයක් ඒක. අප්‍රමාදීව මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන්න වැර වෑයම් කරන්න අප්‍රමාදව අමතපදං අප්‍රමාදී වුණොත් අමරණීය වෙන්න පුළුවන්. ඔබට නොවැටුණාට මේ தත්ත්වේ වටිනාකම ධර්මය තුළින් අපට දකින්න පුළුවන් ගැඹුරින් මේ අමරණීයත්වයයි උරුම වෙන්නේ. සංසාරේ මෙරි මෙරිමයි ආවේ. ජරාවයි මරණයයි විතරයි තිබුණේ සසර පුරාම. ඒ බඳු සසර ගමනක අමරණීයත්වය එක්වරයි මුණ ගැහෙන්නේ. ඒ උතුම් අමරණීයත්වයට පත් වෙන්න ඉහළම සුදුසුකම් තියෙද්දි තවදුරටත් මරණය නම් සොයන්නේ. ඒ අඥානයේ ඥානවන්තයෙක්ද කියලා ඔබ තේරුම් ගන්න. ඔබ තීරණය කරන්න. ඒ අඥානය ඔබ තුළ ඉන්නවා නම් වහා පළවා හරින්න. ඒ ඔබ තුළ සිටින්නා වූ අඥානය වහා මරා දමන්න. මරා දමලා අනර ප්‍රඥාවන්තයාට නැගී හිටින්න අතහිත දෙන්න. ඒ ප්‍රඥාවන්තයව සොයා තබන්න. ඒ ප්‍රඥාවන්තයව ඔබ අමරණීය කරනවා. අමරණීය සැපත උදා කරලා දෙනවා. ඒ නිසා පින්වතුනි ඒ කතා ප්‍රවෘත්තිය තුලින් උනත් ඔබට ගන්න බොහෝ ආදර්ශයන් තියෙනවා. ඔබත් මේ මහදන සිටුවිලෙන්ද වගේ කල්පනා කරන කෙනෙක්ද? නූපන් අනාගතය පිළිබඳ සිහිනමවන කෙනෙක්ද? අනාගතේ උදා වෙන තියෙන ලාභය ගණන් බලන කෙනෙක්ද? එහෙමනම් ඔබත් මතක තියාගන්න ඒ වගේම අනතුරක් ළඟ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබටත් තත්ත්වෙන්නේ කෙබඳු ඉරණමක්ද කියලා නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එදා නම් බුදු පියාණන් වහන්සේ හිටියා ඒ අසරණිය සොයමින් ගිහිල්ලා පිහිට වෙන්න. අද උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ විතරයි පවතින්නේ. අද උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපේ ගුරුවරයා වෙලා අපේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේලා අපට මඟ පෙන්නන්නේ. එහෙමනම් එදා අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් උදෑසන කාලයේදී 12000 වතාවකුත් සවස් කාලයේදී 12000 වතාවකුත් යනාදී වශයෙන් 24000 වතාවක් ඒ සමාධියෙන් දැකලා සමාපත්තියෙන් බලලා ඒ අසරණිය සොයසෝ වැඩියට අද එසේ වඩින්න බුදු පියාණන් වහන්සේ ලෝකේ ජීවමාන වැඩි ඉන්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි ජීවමාන. ධර්මයේ තුල තථාගතයන් වහන්සේ ජීවමානයි. එමනම් අද අපට බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ යමා ධර්මයේ තුලින් පමණයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී ඔබත් ඔබේ දරුමල්ලන්වත් ඒ වගේම ඔබේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාත් ඒ උතුම් ධර්මයේ අභියසට රැගෙන ඉන්න යසිරිමත් වූ බුදු පියාණන් වහන්සේට මුණ ගැස්සන්න. බුදු පියාණන් වහන්සේ මිත්ත නම් සූත්‍රයක දේශනා කරනවා මහාන යම්කිසි පුරුෂයෙක් මේ ලෝකේ තමාගේ ඥාති වර්ගයා සැපයටපත් වෙනවට කැමති නම් ඥාති වර්ගයාට සංග්‍රහ කරන්න කැමති නම් ඥාති වර්ගයා කෙරෙහි හිතයිශී නම් කරුණාවන්ත නම් අනුකම්පාව ඇත්තේ නම් අප්‍රමාදීව කළ යුතු එකම දේ මහාන ඒ සියලු ඥාති වර්ගයාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ කරගන්නට අවශ්‍ය පරිසරය උදා කරලා දීමයි. ඒ උතුම් ධර්මය අවබෝධ කර දීමයි කියේ. එහෙමනම් අන්නේ බව තරේ සිහියේ තබාගෙන මේ භයානක සංසාර දුකින් වහා අතමිදී මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවෙන් අග්‍රඵල නෙලාගෙන ඒ සදාතනික අමරණීය අමා නිවන් ශාන්තිය උරුම කරගන්නවා කියන උතුම් වූ අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා යුක්ත කවුරු සාදුකාරයක් පවත්වමු.